අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා. හරි එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියන දරුවන්ට. හරි අපි එහෙනම් අවුරුද්දෙන් පස්සේ පටන් ගන්න පළවෙනි පාඩම පටක පාඩමේ තුන්වෙනි කොටස අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි මේ පටක පාඩමේ නවත්තලා දෙන්න පටන් ගමු. අපිට කතා කරන්න තියෙන්නේ ස්නායුක පටකය. හරි. එහෙනම් දරුවනේ අපි ස්නායුක පටකය ළඟ ඉඳන් අපි වැඩේ පටන් ගමු. හරි. හරි අහගන්නකෝ. දැන් ස්නායුක පටකය කියලා කියන්නේ මොකක්ද? ස්නායුක පටකය කියලා කියන්නේ අපේ දේහය තුල පවතින විශේෂිත පටක ආකාරයක්. දැන් අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා හෘද පේශි පටකය ගැන, කංකාල පේශි පටකය සහ දිනිඳු පේශි පටකය ගැන කතා කරලා තියෙනවා. එතකොට අන්නේ පටක අතරේ තියෙන තවත් එක්තරා විශේෂිත පටකයක් තමයි මෙන්න මේ ස්නායුක පටකය කියලා කියන්නේ. එතකොට මේ ස්නායුක පටකය එහෙම නැත්නම් මේ ස්නායු කියන කොටස අපිට 11 වසරේ මානව දේහ ක්‍රියාවලිය කියන පාඩමෙත් වෙනමම කතා කරන්න තියෙනවා. ස්නායුක පද්ධතියේ ක්‍රියාකාරීත්වය අපිට වෙනම කතා කරන්න තියෙනවා. එතනදිත් අපි වැඩිදුර මේ පාඩමේ මේ කොටස ගැන කතා කරනවා. ඊට කලින් අපි මෙතනදී පොඩ්ඩක් මේක පිළිබඳ යම් අවබෝධයක් කරගමු. හරි. ස්නායුක පටකය ගත්තහම දරුවනේ ස්නායුක පටකය කියලා කියන්නේ අපේ දේහයේ තියෙන වැදගත්ම පටක වර්ගයක්. ඒකට හේතුව මම කියන්නම් මෙහෙම. අපි බාහිර පරිසරයෙන් සහ අභ්‍යන්තර පරිසරයෙන් ලබා ගන්න සියලුම තොරතුරු ලබා ගන්න මෙන්න මේ ස්නායුක පටකය දායක කරගෙන. බාහිර පරිසරයෙන් අපිට ලැබෙන තොරතුරු අපි ගන්න ස්නායුක පටකයෙන්. ඊට පස්සේ අපේ දේහ අභ්‍යන්තරයෙන් ලැබෙන තොරතුරු එහෙම නැත්නම් පණිවිඩ අපි ගන්නෙ ස්නායුක පටකයෙන්. එතකොට මොනවද මේ තොරතුරු කියලා කියන්නේ? මොනවද මේ පණිවිඩ කියලා කියන්නේ? දැන් හිතන්න කෙනෙක් අපේ අත අල්ලනවා. එතකොට අපිට ස්පර්ශය දැනෙනවා. එහෙනම් අන්න බාහිර තොරතුරක් අපිට දැනෙනවා, ලැබෙනවා. එහෙනම් අන්න ඒ ස්පර්ශය කියන එක අපි හඳුනාගන්නේ මේ ස්නායුක පටකයෙන්. ඊට පස්සේ අපි ඇවිදගෙන යනකොට අපේ කකුලේ කට්ටක් එනවා. එතකොට අන්න අපිට සංවේදනය දැනෙනවා. අපිට පීඩනය දැනෙනවා. එහෙනම් අන්න ඒ පණිවිඩය, ඒ තොරතුර ලබා ගන්න ස්නායුක පටකය. ඊට පස්සේ අපි දෙයක් දිහා බලනවා. අපි ඒ දෙයක් දිහා බලලා ඒක හඳුනා ගන්නවා මොකද්ද? අපි සතෙක් දිහා දැක්කොත් හිතන්න උදාහරණයක් අපි බල්ලෙක් දිහා බලනවා. අපිට හඳුනා ගන්න පුළුවන් මේ සතා මොකද්ද කියලා. එහෙනම් අන්න ඒ දෘෂ්ටික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ ස්නායු හරහා. ඊට පස්සේ අපි දෙයක් කෙනෙක් කතා කරනකොට දෙයක් කියද්දී ඒක අපි අහනවා. එහෙනම් අන්න ශ්‍රවණය. එහෙනම් මේ ශ්‍රවණය සිද්ධ වෙන්නේ ওই ස්නායු පටකයෙන්. ඊට පස්සේ අපි පාඩම් කරලා දේවල් මතක තියාගන්නවා. අපේ මොළයේ අපි මතක තියාගන්නවා විවිධ දේවල්. විවිධ කරුණු, විවිධ දේවල්, පාඩම් කරන දේවල්, ඊට අමතරව වෙනත් එදිනදා ජීවිතයේ සිදුවන දේවල් අපි ඒවා ගබඩා කරගන්නවා. එතකොට ඒව සිද්ධ වෙන්නේ ස්නායුක ක්‍රියාවලිය. ඊට පස්සේ දැන් ඔන්න මම කීවා බාහිර සහ අභ්‍යන්තර පරිසර වලින් ලැබෙන තොරතුරු කිහිපයක් ගැන කීවා. දැන් ඊට පස්සේ තව මම මෙහෙම කියන්නම් අපිට කුසගිනි දැනෙනවා. අපිට කුසගිනි දැනෙනවා. එහෙනම් අන්න අපිට තවත් ලැබෙන තොරතුරක්. හරිද? එතකොට අන්න ඒ විදිහට විවිධාකාර තොරතුරු පණිවිඩ අපිට බාහිර වගේම අභ්‍යන්තර පරිසර වලින් ලැබෙනවා. එතකොට අන්න ඒ කියන තොරතුරු හඳුනා ගැනීම තමයි අන්න ඒ කියන තොරතුරු හඳුනා ගැනීම තමයි මේ ස්නායුක පටකය හරහා සිද්ධ වෙන්නේ. හරිද? එතකොට මේ ස්නායු පටකය ගත්තහම පුතේ ස්නායු පටකය අපිට ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට වර්ග කරලා ගන්න පුළුවන්. හරිද? ස්නායු පටකය ගත්තහම ස්නායු පද්ධතිය ගත්තහම අපිට මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් හඳුනා ගන්න පුළුවන්. හරිද? අපි ඒකට කියනවා මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය කියලා. හරි. අපි chart එකක් ඇඳලා බලමු කොයි විදිහටද මේ ස්නායු පද්ධතිය ස්නායු පටකය අපිට වර්ග කරගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි. හොඳයි. අපි දැන් බලමු කොහොමද අපිට මේ ස්නායු පද්ධතිය වර්ග කරගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි. ස්නායු පද්ධතිය ගත්තහම අපිට ප්‍රධාන වශයෙන් මේක කොටස් දෙකකින් හඳුනා ගන්න පුළුවන්. හරිද? ස්නායු පද්ධතිය ගත්තහම අපිට මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මධ්‍ය ස්නායු පද්ධතිය, අනිත් එක තමයි පර්යන්ත ස්නායු පද්ධතිය. හරිද? එහෙනම් අපිට මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය කියලා මේ ස්නායු පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් වර්ග කරගන්න පුළුවන්. එතකොට මධ්‍ය ස්නායු පද්ධතිය ගත්තහම මධ්‍ය ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකක් අයිති වෙනවා මොළය සහ සුෂුම්නාව. අපේ ස්නායු පද්ධතියේ ප්‍රධානතම ස්ථාන දෙක තමයි මොළය සහ සුෂුම්නාව කියලා කියන්නේ. විශේෂතම කොටස් දෙක. ඊට පස්සේ පර්යන්ත ස්නායු පද්ධතිය අපිට ආය වර්ග කරගන්න පුළුවන් දෛහික ස්නායු සහ ස්වයං සාධක ස්නායු කියලා. හරිද? අපිට පර්යන්ත ස්නායු පද්ධතිය වර්ග කරගත්ත හැකි දෛහික ස්නායු පද්ධතිය සහ ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා. එතකොට මේ දෛහික ස්නායු නැවත අපිට වර්ග කරගන්න පුළුවන් කපාල ස්නායු සහ සුෂුම්නා ස්නායු කියලා.
ඊළඟට ගත්තහම ස්වයං සාධක ස්නායු අපිට අනුවේගී සහ ප්‍රත්‍යනුවේගී කියලා වර්ග කරගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපිට ස්නායු පද්ධතියේ වර්ගීකරණය කතා කරන්න පුළුවන් වෙන්නේ. හරිද? මේ එක් එක් ස්නායු කොටස් ගැන මෙන්න මේ එක් එක් කොටස් ගැන අපි වෙනමම මානව දේහ ක්‍රියාවලි පාඩමේදී කතා කරනවා. මෙතනදී අපිට තියෙන්නේ පොඩි වටපිටාවක්, පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න විතරයි. හරිද? පොඩි කරුණු කිහිපයක් ස්නායු පටකය ගැන දැනගන්න විතරයි මෙතනදී තියෙන්නේ. අපි මේවා ගැන වෙනම සවිස්තරාත්මකව කතා කරනවා මානව දේහ ක්‍රියාවලි පාඩම. හරිද? එතකන් අපි මේකේ පොඩි වටපිටාවක් කතා කරගෙන යමු. එතකොට ස්නායු පටකය ගත්තහම ස්නායු පටකය නිර්මාණය වෙලා තියෙන්නේ සෛල වලින්. අපි දන්නවා පටකයක් ගත්තහම ඒ පටකය නිර්මාණය වෙන්නේ සෛල වලින්. එතකොට අපි දැක්කා කංකාල පේශි ගත්තහම කංකාල පේශි පටකය ගත්තාම මේක නිර්මාණය වුණේ කංකාල පේශි සෛල වලින්. සිනිඳු පේශි පටකය ගත්තාම මේක නිර්මාණය වුණේ සිනිඳු පේශි සෛල වලින්. නේද? අපි කියවා ඒවට තර්ක රූපී හැඩ තියෙනවා කියලා. කංකාල පේශි සෛල වලට අපි කියවා සිලින්ඩරාකාර හැඩ තියෙනවා කියලා. ඊට පස්සේ හර්ට් පේශි ගත්තාම අපි කියවා හර්ට් පේශි සෛල වලින් නිර්මාණය වෙලා තියෙනවා. ඊට පස්සේ අපි එතනදී කතා කරා ඒ සෛල වල ලක්ෂණ වශයෙන් කෙටි සිලින්ඩරාකාර සෛල කියලා කියවා. ඒ වගේ අන්තරස්ථාපිත මඩල තියෙනවා කියලා කියවා. ඔය වගේ ඒ සෛලවල විවිධ ලක්ෂණ අපි කතා කරලා තියෙනවා. එතකොට දැන් අන්න ඒ වගේ ස්නායු පටකය ගත්තහම ස්නායු පටකය නිර්මාණය වෙලා තියෙන්නේ ස්නායුක සෛලවල. හරිද? අපි ඒවට මෙතනදී විශේෂ නමක් වැදගත් නමක් කියනවා නියුරෝන සෛල කියලා. හරිද? අපි ඒවට මෙතනදී නමක් කියනවා මේ පාඩමේදී නමක් කියනවා නියුරෝන සෛල. අපි ඒවා නියුරෝන සෛල කියලා හඳුනාගන්නේ ස්නායුක සෛලම තමයි. අපි ඒවට නමක් දෙනවා නියුරෝන කියලා. හරිද? නියුරෝන. නියුරෝන කියලා අපි කියනවා ස්නායු සෛලවල. එතකොට මේ නියුරෝන ගත්තහම මේ නියුරෝනත් අපිට විවිධ ස්වරූප වලින් හඳුනා ගන්න පුළුවන්. හරිද? මේ නියුරෝන සෛල ස්නායුක සෛලත් අපිට විවිධ ස්වරූප වලින් හඳුනා ගන්න පුළුවන්. දැන් අර අපි කතා කරන්නේ සින්දු පේශී සෛල තර්ක රූපී කියලා. ඒ කියන්නේ එයාගේ මැද්ද මහත් දෙකලවර මේ විදිහට සිහින් කියලා අපි කතා කරනවා. හරිනේ. ඊට පස්සේ කංකාල පේශී සෛල කියා මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ නිකන් සිලින්ඩරාකාර ස්වරූපයක් තියෙනවා කියලා කතා කරනවා. දැන් එතකොට මෙන්න මේ නියුරෝන සෛල ගත්තාම නියුරෝන සෛලවල තියෙනවා යම් විශේෂත්වයක්. ඒකට හේතුව තමයි ඒ කියන්නේ මම දැන් මේ විශේෂත්වයක් තියෙනවා කියලා කියපු එකට හේතුව තමයි මෙයාලගේ අපිට ප්‍රධාන වශයෙන් සෛල වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්. හරිද? මේ නියුරෝන සෛල ප්‍රධාන වශයෙන් අපිට තුනක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි සංවේදී නියුරෝන. එහෙම නැත්නම් සංවේදක නියුරෝන. හරිද? අපි කියනවා සංවේදක නියුරෝන. ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් චාලක නියුරෝන. හරිද? සංවේදක නියුරෝන, චාලක නියුරෝන. ඊට පස්සේ අපිට තවත් සෛල වර්ගයක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි අන්තර්හාර නියුරෝන. එහෙම නැත්නම් අපි මෙයාලට කියනවා අතරමැදි නියුරෝන කියලා. අතරමැදි නියුරෝන. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට අපිට මේ ස්නායු සෛල ප්‍රධාන වශයෙන් ආකාර තුනකින් හඳුනා ගන්න පුළුවන්. මොනවාද? සංවේදක නියුරෝන, චාලක නියුරෝන සහ අන්තර්හාර නියුරෝන. එහෙම නැත්නම් අතරමැදි නියුරෝන කියලා. එතකොට මේ තුන්දෙනා ගත්තාම මේ තුන්දෙනාගේ ස්වરૂපයන් එකිනෙකට වෙනස් වෙනවා. චාලක නියුරෝනයට තියෙන හැඩය නෙමෙයි සංවේදක නියුරෝනයට තියෙන්නේ. එයාලගේ වෙනස් ලක්ෂණ තියෙනවා. ඊළඟට මේ දෙන්නට සංවේදක නියුරෝන සහ චාලක නියුරෝන වලට තියෙන ඒ හැඩ රූපය නෙමෙයි අන්තර්හාර නියුරෝන වලට තියෙන්නේ. එයාට වෙනස් වෙච්චි හැඩතලයක් තියෙනවා. හැඩ රූපයක් තියෙනවා. එතකොට මේ සෛල තුන ඒ විදිහට හැඩතලය අතිනුත් එහෙම නැත්නම් එයාලගේ ස්වરૂපය අතිනුත් වෙනස්කමක් දක්වනවා. ඒ වගේම තමයි මෙයාලගේ ක්‍රියාකාරීත්වයත් එකිනෙකට වෙනස් වෙනවා. මේ සෛලවල ක්‍රියාකාරීත්වයත් එකිනෙකට වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි සංවේදක නියුරෝනය ඉටු කරන කාර්ය නෙමෙයි චාලක නියුරෝනය ඉටු කරන්නේ. චාලක නියුරෝනය සහ සංවේදක නියුරෝනය ඉටු කරන කාර්ය නෙමෙයි අන්තර්හාර නියුරෝනය ඉටු කරන්නේ. එතකොට මෙයාලගේ හැඩ රූපයත් එකිනෙකට වෙනස්, ක්‍රියාකාරීත්වයත් එකිනෙකට වෙනස්. හැඩ රූපය සහ ක්‍රියාකාරීත්වය එකිනෙකට වෙනස් වෙනවා මේ තුන්දෙනාගේ. එතකොට මොනවද සංවේදක නියුරෝන වල කාර්යභාරය? සංවේදක නියුරෝන. මේකේ වචනේම තියෙනවා තේරුම. සංවේදක. සංවේදක නියුරෝන මගින් කරන්නේ සංවේදී තොරතුරු ලබා ගැනීම. ඒ කියන්නේ
අපි අර ඉස්සලා කියේ බාහිර සහ අභ්‍යන්තර පරිසර වලින් තොරතුරු ලැබෙනවා කියලා. අන්න ඒ කියන තොරතුරු අපේ දේහයට ලබා ගැනීම තමයි මේ සංවේදක නියුරෝන වලින් කරන්නේ. හිතන්න අපි රත් වෙච්ච දෙයක් අල්ලනවා. එතකොට අපිට ඒ උණුසුම කියන එක දැනෙනවා. එහෙනම් අන්න ඒ තොරතුරු, අන්න ඒ සංවේදනය ලබා ගන්නේ මෙන්න මේ සංවේදක නියුරෝන මගින්. හරිද? අන්න ඒ වගේ තොරතුරු සංවේදී පණිවිඩ ලබා ගන්නේ සංවේදක නියුරෝන මගින්. ඊළඟට චාලක නියුරෝන මොකද කරන්නේ? චාලක නියුරෝන වල ක්‍රියාකාරීත්වය කොයි වගේද? චාලක නියුරෝන ගත්තාම මම උදාහරණයකට මෙහෙම කියන්නම්. අපි තනකොළ ගොල්ලක ඇවිදගෙන යනකොට අපේ කකුලේ කට්ටක් පෑගෙනවා. හරිද? අපේ කකුලේ කට්ටක් ඇයෙනවා. එතකොට දැන් අපිට ඒ සංවේදනය දැනෙනවා. අන්න සංවේදක නියුරෝනය මගින් ඒ පණිවිඩය ලබා ගත්තා. අපිට යම් අපේ පාදයට යම් පීඩනයක් දැනුණා. එහෙනම් අන්න ඒක අපිට ඒ පණිවිඩය අපි කරා ආවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? කකුල උස්සලා බලනවා. මොකක්ද ඇනිලා තියෙන්නේ? අන්න චාලක ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර ලැබිච්ච තොරතුරට ගැළපෙන විදිහට අපි ප්‍රතිචාර දක්වනවා. අර ලැබිච්ච තොරතුර අපිට ලැබිච්ච පණිවිඩයට ගැළපෙන විදිහට අපි ප්‍රතිචාර දක්වනවා. අන්න ඒක තමයි චාලක නියුරෝනය මගින් කරන්නේ. ඒ ප්‍රතිචාර දැක්වීමට අදාළ ස්නායු සම්ප්‍රේෂණය කිරීම, ස්නායු ආවේග රැගෙන යාම තමයි මෙන්න මේ චාලක නියුරෝනය මගින් සිද්ධ කරන්නේ. හරිද? තව ඕනනම් මම උදාහරණයක් කියන්නම්. හිතන්න අපි පාරක ඇවිදගෙන යනකොට අපිට බල්ලෙක් කපන්න පන්නනවා. එතකොට අපි මොකද කරන්නේ? අන්න තොරතුර ලැබෙනවා. අපිට ඇස් වලින් සහ කනෙන් ඒ තොරතුර ගන්න පුළුවන්. අන්න සංවේදනය අපි ගන්නවා. එතකොට අපි ඒකට ගැළපෙන ප්‍රතිචාරය දක්වනවා. අපි මොකද කරන්නේ? එතනින් ඉක්මනින් පලා යනවා. එහෙනම් අන්න අපේ කකුල් වල පේශි ක්‍රියාත්මක වෙලා අපි චලනය වෙනවා. එහෙනම් අන්නේ චාලක ක්‍රියාව සිද්ධ කිරීමට අදාළ ඒ පණිවිඩ එහෙම නැත්නම් ආවේග රැගෙන යන්නේ මේ චාලක නියුරෝන මගින්. ඒ කියන්නේ අර සංවේදී කෙනා ගන්න තොරතුරු වලට ගැළපෙන ප්‍රතිචාර දැක්වීම ඉෂ්ට කරන්නේ රැගෙන යන්නේ චාලක නියුරෝන. ඊට පස්සේ මොකද්ද මේ අන්තර්හාර නියුරෝන වල කාර්යය? මෙයා මොකද කරන්නේ? මෙයාගේ කාර්යභාරය ගැන කතා කරුවොත් මෙයා කරන්නේ සංවේදී නියුරෝන සහ චාලක නියුරෝන අතරේ තොරතුරු හොමාරු කරනවා. ඒ කියන්නේ සංවේදී නියුරෝන වලින් ගන්න පණිවිඩය චාලක නියුරෝනයට අරගෙන යන්න. මොකද අපිට පණිවිඩයක් ලැබුණාම අපි ඒකට ගැලපෙන්න ප්‍රතිචාරය දක්වන්න ඕනේ. එහෙනම් අන්න ඒ කියන පණිවිඩය අරන් ගිහිල්ලා චාලක නියුරෝනයට දෙන්නේ මෙන්න මේ අන්තර්හාර නියුරෝන. හරිද? මෙයා මේ දෙන්න මැද්දේ ඉන්නවා. මම නිකන් ගැලීම් සටහනක් අඳින්නම්. හිතන්නකෝ මේ තියෙන්නේ සංවේදී නියුරෝනය කියලා. මේන් තියෙනවා අන්තර්හාර නියුරෝනය, මේන් තියෙනවා චාලක නියුරෝනය. එතකොට මෙයා ගන්න තොරතුර අන්තර්හාර නියුරෝනය හරහා තමයි චාලක නියුරෝනයට යන්නේ. හරිද? මෙයා ගන්න තොරතුර අන්තර්හාර නියුරෝනය හරහා තමයි චාලක නියුරෝනයට යන්නේ. එහෙනම් මෙයාගේ කාර්යභාරය තමයි මෙන්න මේ සංවේදී නියුරෝන මගින් ලබා ගන්න තොරතුරු චාලක නියුරෝන කරා රැගෙන. එහෙම නැත්නම් සංවේදක සහ චාලක නියුරෝන අතර තොරතුරු හුවමාරු කිරීම, ආවේග සම්ප්‍රේෂණය කිරීම තමයි මෙයා කරන්නේ. හරිද? එහෙනම් ඔන්න අපි මේ තුන් දෙනා ගැන වෙන වෙනම කතා කරා. චාලක නියුරෝනය මොකද්ද කරන්නේ කියලා දුන්නා. සංවේදක නියුරෝනය මොකද්ද කරන්නේ කියලා දුන්නා. ඊට පස්සේ අන්තර්හාර නියුරෝනයේ ක්‍රියාකාරීත්වය කොයි වගේද කියලා දුන්නා. එහෙනම් තුන් දෙනා ගැන මම වෙන-වෙනම කිව්වා. අපි ස්නායුක පද්ධතිය කියන කොටසේදී මේ තුන් දෙනාගේ රූප සටහන ඇඳලා මෙයාලගේ වෙන-වෙනම කොටස් ටිකක් නම් කරා. දැනට ඔය ටියුට් එකේ ඔයාලගේ මේ රූප සටහන් ටික දීලා තියෙනවා. චාලක කෙනාගේ කොයි වගේ හැඩතලයක්ද තියෙන්නේ? ඊට පස්සේ අතරමැදි කෙනාගේ කොයි වගේ හැඩතලයක්ද? සංවේදී කෙනාගේ කොයි වගේ හැඩතලයක්ද කියලා ටියුට් එකේ දීලා තියෙනවා. එතකොට දැන් ඊළඟට මෙන්න මේ ආවේග කොයි විදිහටද සම්ප්‍රේෂණය වෙන්නේ? දැන් අපේ කකුලේ ඇනිච්ච කට්ට ඒ ඇතිවෙච්ච පීඩනය කොහොමද අපිට දැනුනේ? අපිට කොහොමද ඒක අපේ ඒ සංවේදී පද්ධතිය දැනෙන්නේ? කොහොමද මේ ස්නායු ආවේගයේ සම්ප්‍රේෂණය වෙන්නේ? එතකොට අපි රත් වෙච්ච දෙයක් අල්ලන්න හදනකොට කොහොමද අපේ අතට ඒ උණුසුම දැනුනේ? අපිට කොහොමද මේ පණිවිඩයේ තොරතුර ලැබුණේ? කොහොමද මේ ආවේග සම්ප්‍රේෂණය වෙන්නේ? මේ ස්නායු ආවේග සම්ප්‍රේෂණය ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක්. මේ ස්නායු ආවේග සම්ප්‍රේෂණය වීම ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකට හේතුව තමයි මේක සිද්ධ වෙන්නේ අයන හරහා. හරිද? අයන හරහා විද්‍යුත් ක්‍රමවේදයකට මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි ඔය අපේ දේහයට ලබා ගන්න සෝඩියම් අයන, පොටෑසියම් අයන, ඊට පස්සේ ගත්තාම කැල්සියම් අයන, මෙන්න මේ වගේ අයනවල දායකත්වය ඇතුව තමයි
මේ ආවේග සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ. අපේ පාදයේ ඉඳන් ඒ පීඩනය අපේ සංවේදී පද්ධතියට මොළයට හෝ සුෂුම්නාවට ලැබෙන්නේ මෙන්න මේ අයන වලින් සිදුවන විද්‍යුත් ක්‍රමවේදයක. මේ අයන හරහා සිදුවන විද්‍යුත් ක්‍රමවේදය. එතකොට මේක හරියට නිකන් වයර් එකක් තුලින් කරන්ට් එක යනවා වගේ වැඩ. මේක විද්‍යුත් ක්‍රමවේදයකට සිද්ධ වෙන්නේ. විද්‍යුත් ක්‍රමවේදයකට මේ වැඩේ වෙන්නේ. හරිද? හිතන්නකො මෙතන තියෙනවා පාදය. මෙතන තමයි සුෂුම් අපි හිතමු මොළය තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ දාමය එහෙම නැත්නම් මේ ස්නායුක කොටස හරහා මෙතනින් අර ගත්ත පීඩනය යන්නේ කරන්ට් එකක් වගේ. විද්‍යුත් ක්‍රමවේදයකට මේක සම්ප්‍රේෂණය. හරිද? එතකොට මේක ඊටාම වේගවත්ව සිදුවන ක්‍රියාවලිය. ඊටාම වේගයෙන් සිදුවෙනවා. තප්පර ඊටාම අඩු කාලයක් තුල අපිට අදාළ සංවේදනය ලැබෙනවා. තප්පරයක්වත් ගත වෙන්නේ නැහැ මේ සංවේදන ලැබෙන්නේ. මොකද දැන් අපි ඇවිදගෙන යනකොට කකුලේ කට්ටක් ඇනිච්චාම අපිට ඕක පැය දෙක තුනකට පස්සේ දැනෙනවා නෙමෙයි මේ වෙලාවෙම ෂණිකව දැනෙනවා. එතකොට ඊටාම කෙටි කාලයක් තුල අපිට මේ සංවේදන ලැබෙනවා. ඊටාම කෙටි කාලයක් තුල අපිට මේවා ලැබෙනවා. එතකොට මේ ස්නායුක පද්ධතිය හරහා මේ ආවේග සම්ප්‍රේෂණය අපිට හිතා ගන්න බැරි තරම් වේගවත්. අපිට හිතා ගන්න බැරි තරම් මේ ස්නායු පද්ධතිය හරහා සිදුවන මේ ආවේග සම්ප්‍රේෂණය වේගවත්. ඕතනදී අපි කියනවා මේ ස්නායුක කොටස්වල ස්නායුක සෛලවල ස්ථානීය විද්‍යුත් පරිපථ ඇති වෙනවා. ඒ කියන්නේ ෂණික ලෙස විද්‍යුත් පරිපථ ඇති වෙලා ඒ විද්‍යුත් පරිපථ ඔස්සේ තමයි මෙයාලා සම්ප්‍රේෂණය වෙන්නේ. හරිද? ඔයාලට ඒ සංකීර්ණ කතාව අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේක මේ සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද? සෝඩියම් අයන, පොටෑසියම් අයන, කැල්සියම් අයන සම්බන්ධ වෙන්නේ මේකට කොහොමද කියන එක පිළිබඳව අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔයාලා නිකම් මතක තියාගන්න මේ ස්නායු පද්ධතිය හරහා ආවේග එහෙම නැත්නම් තොරතුරු සම්ප්‍රේෂණය වෙන්නේ ඊටාම සංකීර්ණ වූ විද්‍යුත් ක්‍රමවේදයකට කියලා. හරිද? ඒක ඊටාම කෙටි කාලයක් තුල සිදුවන ක්‍රියාදාමය. හරි. හරි. දැන් එහෙනම් අපි චුට්ටක් ටියුට් එකේ මොනවද කියන්නේ කියලා බලමු. හරි බලන්නකෝ ඔයාලගේ ටියුට් එකේ පිටු අංක 10. හරි. බලන්න කියනවා ස්නායුක සමායෝජනයට විශේෂිත දෛහික පටකය වේ. ස්නායුක ක්‍රියාවලිය සඳහා විශේෂණීය වෙච්ච පටකය. බාහිර පරිසරය මෙන්ම සිරුරේ අභ්‍යන්තර පරිසර තත්ත්වයන්ද හඳුනා ගැනීමට ස්නායු පද්ධතිය වැදගත් වේ. මම ඒක පැහැදිලි කරලා දුන්නා ඔයාලට. ස්නායු පටක වලින් සෑදුන ස්නායු පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තයි. ඔන්න ස්නායු පද්ධතියේ වර්ගීකරණය දීලා තියෙනවා. බලන්න මොකක්ද කියන්නේ ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතිය, පර්යන්ත ස්නායු පද්ධතිය. බලන්න මධ්‍ය ස්නායු පද්ධතිය කියනවා මොළය සහ ශුෂ්මනාව කියලා නැවත කොටස් දෙකකට බෙදෙනවා. පර්යන්ත ස්නායු පද්ධතිය බලන්න දෛහික ස්නායු සහ ස්වයංසාධක ස්නායු කියලා නැවත කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඊළඟට දෛහික ස්නායු බලන්න කපාල ස්නායු සහ සුෂුම්නා ස්නායු කියලා නැවත කොටස් දෙකකට බෙදලා ස්වයංසාධක ස්නායු බලන්න අනුවේගී ස්නායු සහ ප්‍රත්‍යානුවේගී ස්නායු කියලා නැවත කොටස් වලට බෙදලා තියෙනවා. එතකොට අපි මේ එක් එක් කොටස ගැන වෙන වෙනම ස්නායු පද්ධතිය පාඩමේදී කතා කරමු. හරිද? අපි එතනදී මේ කොටස් මේ මධ්‍ය ස්නායු පද්ධතිය මොළයේ සුෂුම්නාව ගැන වෙනම කතා කරනවා. ඒ දෛහික ස්නායු පද්ධතිය, ස්වයංසාධක ස්නායු පද්ධතිය මේ දේවල් වෙන වෙනම කතා කරනවා. අපි එතනදී බලමු මොනවද මේ වගේ කාර්යභාරයන්, කොයි වගේ ක්‍රියාකාරීත්වයක්ද මෙයාලගේ සිද්ධ වෙන්නේ, මොන වගේ කොටස්ද මේ වගේ තියෙන්නේ. අපි මේ දේවල් එතනදී බලමු. හරි. ඊට පස්සේ බලන්න පල්ලෙහා කියනවා ස්නායුක පටකයේ මූලික තැනුම් ඒකකය වන්නේ ස්නායු සෛල හෙවත් නියුරෝන. ස්නායු පටකයේ මූලික ප්‍රධාන තැනුම් ඒකකය වෙන්නේ ස්නායු සෛල එහෙම නැත්නම් නියුරෝන. මාක් කරගමු අපි ඒක ඇල්ල. ස්නායු පටකයේ මූලික තැනුම් ඒකකය වන්නේ ස්නායු සෛල හෙවත් නියුරෝනයි. කියන කොටස මාක් කරගන්න. හරි. හරි ඊළඟට බලන්න. ඊළඟට කියනවා නියුරෝන තුලින් විද්‍යුත් ක්‍රමවේදයකට ස්නායු ආවේග ගමන් කරයි. ඒක මම ඔයාලට කියලා දුන්නා. අපි ඒක ඇල්ලත් මාක් කරගන්න. නියුරෝන තුලින් විද්‍යුත් ක්‍රමවේදයකට ස්නායු ආවේග ගමන් කරයි. හරි. මාක් කරගන්න මේ කොටසත්. හරි. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක බලන්න. මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට ආවේග ගෙන යන නියුරෝන සංවේදක නියුරෝන ලෙසත් අපේ දේහය ඇතුළට ආවේග අරගෙන එන කට්ටියට පණිවිඩ අරගෙන එන කට්ටියට අපි කියනවා සංවේදක නියුරෝන. ඊළඟට බලන්න මධ්‍ය ස්නායු පද්ධතියේ සිට පිටතට ආවේග ගෙන යන නියුරෝන. අර ගත්ත තොරතුරු වලට ගැළපෙන විදිහට ප්‍රතිචාරය අපි දෙනවා. අන්නේ ප්‍රතිචාරය එළියට අරගෙන යන කෙනාට අපි කියනවා චාලක නියුරෝන කියලා. ලෙසත්
සංවේදක නියුරෝන හා චාලක නියුරෝන අතර ස්නායු ආවේග. මේ දෙන්න අතර ස්නායු ආවේග හුවමාරු කරන කට්ටියට අපි කියනවා අන්තර්හාර නියුරෝන එහෙම නැත්නම් අතරමැදි නියුරෝන කියලා. හරි. ඊට පස්සේ එහා පැත්තේ පිටුවංක 11 බලන්න උඩම කියනවා සෑම නියුරෝනයකටම අදාළව පිහිටි ප්‍රධාන කොටස් තුනකි. ඒවා නම් සෛල දේහය, අක්ෂණය හා අනුශාකිකාවයි. හරි. දැන් ඔය සෛල දේහය කියන්නේ මොකක්ද? අක්ෂණය කියන්නේ මොකක්ද? අනුශාකිකාව කියන්නේ මොකක්ද කියලා අපි රූප සටහන් ඇඳලා තමයි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හරි. බලන්නකෝ දැන් ඔතන ඔය රූප තුන දීලා තියෙනවා. බලන්නකෝ තුන්දෙනා නිකන් වෙනස් වෙනස් හැඩතල වලින් තියෙන නිකන් බැලුව බැලමට නිකන් චාලක නියුරෝන සහ සංවේදක නියුරෝන එක වගේ පෙවුනට බලන්න ඒ වගේ සෛල දේහ ඔය රූපේ නම් කරලා තියෙනවා. බලන්න සෛල දේහ පිහිටලා තියෙන ආකාර වෙනස්, අක්ෂණ අග්‍ර පිහිටලා තියෙන ආකාර වෙනස්. එතකොට බලන්න එයාලගේ වෙනස්කම් තියෙනවා. ඊට පස්සේ බලන්න අන්තර්හාර නියුරෝනයේ වෙනස්කම් තියෙනවා. දෙන්නත් එක්ක අනිත් දෙන්නත් එක්ක සංසන්දනය කරලා බලපුවා. එතකොට ඔය වගේ බලන්න සෛල දේහය කියන්නේ කොතනද නම් කරලා තියෙන්නේ? අක්ෂණය කියන්නේ කොතනද? ඊට පස්සේ අනුශාකිකා කියන්නේ මොනවාද කියලා බලන්න. අපි මේවා වෙනම ඉස්සරහට කතා කරනවා. හරිද? ඒ හින්දා දැනට කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ එහෙනම් ඔන්න අපිට මේ නියුරෝන එහෙම නැත්නම් ස්නායුක පද්ධතියේ කාර්යභාරයන් ටික දීලා තියෙනවා. හරි. දැන් අපි කතා කරපුවාම තමයි මෙතනදිත් බලන්න තියෙන්නේ. අපි මොනවද කියන්නේ කියලා බලාගෙන යමු. හරි. බලන්න කියනවා මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට ස්නායු ආවේග ගෙන යාම අපගේ ඇස, කන, නාසය, දිව හා සමවැනි ඉන්ද්‍රයන්ගෙන් සංවේදනයන් හඳුනාගෙන ඒවා මධ්‍ය ස්නායු පද්ධතියට ගෙන යාම සිදුවේ. මෙය සංවේදක නියුරෝන මගින් සිදුවේ. හරි. අපි කියවනේ බාහිර සහ අභ්‍යන්තර පරිසර වලින් ලැබෙන සියලු තොරතුරු ලබා ගන්න මේ සංවේදක නියුරෝන මගින්. ඊළඟට බලන්න ඊළඟ දෙවෙනි එක කියනවා මධ්‍ය ස්නායු පද්ධතියේ විධානයන් අනුව චාලක කටයුතු මෙහෙයවීම සඳහා පේශි වෙතට ආවේග ගෙන යාමත් එලෙස ග්‍රන්ථි වෙතට ආවේග ගෙන යාමත් සිදු කරයි. මේ චාලක නියුරෝන මගින් සිදු කරයි. දැන් අර අපේ දේහයට ලැබිච්ච තොරතුරු වලට ගැළපෙන විදිහට ප්‍රතිචාර දක්වන්න ඒ අදාළ කරන පණිවිඩ තොරතුරු ආවේග රැගෙන යාම සිද්ධ කරන්නේ චාලක නියුරෝන හරහා. ඒකත් අපි දැන් දන්නවා. ඊළඟට තුන්වෙනි එක බලන්න උසස් බුද්ධිමත් බව රඳා පවතින්නේද මොළය මගින්. ඒ කියන්නේ දැන් අපි දන්නවා අපේ ඉගෙනීම් කටයුතු. ඊට පස්සේ මතක තබා ගන්න දේවල්. ඊට පස්සේ තාර්කික හැකියාව, තර්කන ශක්තිය. ඒ දේවල් රඳා පවතින්නේ අපේ මොළය මත. ඒ කියන්නේ අපේ බුද්ධි මට්ටම්. ඊට පස්සේ අපි ඉගෙන ගන්නකොට ඒ පෙන්වන දක්ෂකම්. ඊට පස්සේ අපේ පෞරුෂ සාධක. එතකොට මේ සියල්ල පාලනය වෙන්නේ මොළය හරහා. එතකොට අන්න ඒ උසස් බුද්ධිමත් ඒ මට්ටම්, ඒ දේවල් නිරූපණය කිරීම නැත්නම් පාලනය කිරීම ක්‍රියාකාරීත්වය මනවින් පවත්වාගෙන යාම සිද්ධ වෙන්නේ ස්නායු පටකයේ එක්තරා කොටසක් වන මෙන්න මේ මොළය මගින්. බලන්න කියන්නේ මොකක්ද කියලා. උසස් බුද්ධිමත් බව රඳා පවතින්නේද මොළය මගින්. මෙහිදී මොළයේ මස්තිෂ්ක ප්‍රදේශයේ විවිධ ස්නායු මධ්‍යස්ථාන පිහිටා තිබේ. මේ අපේ මොළයේ තියෙනවා කොටස් කිහිපයක්. මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, වැරළි සේතුව, ඊට පස්සේ තව තියෙනවා මධ්‍ය මොළය කියලා කොටසක්. හරිද? සුහුම්නා ශීර්ෂකය. හරිද? ඔය වගේ අපේ මොළයේ ගොඩාක් කොටස් තියෙනවා. එතකොට අන්න ඒ කොටස් වලින් විශාලතම කොටස තමයි මස්තිෂ්කය කියලා කියන්නේ. අපිට වෙනම මොළය ගැන කතා කරන්න තියෙනවා. එතකොට අන්නේ මොළයේ මස්තිෂ්කය කියන කොටසෙන් තමයි ඔන්න ඔය කියන උසස් බුද්ධිමත් මට්ටම් මේ දේවල් ක්‍රියාකාරීත්වයන් පාලනය කරගෙන යන්නේ ඒ කොටස හරහා. ඒකයි ඔක කියන්නේ මස්තිෂ්කය හරහා තමයි මේක වෙන්නේ කියලා. ඊළඟට විවිධ චාලක හා සංවේදක කටයුතු විධිමත් ලෙස සමෝදානය කිරීම අතරමැදි නියුරෝන මගින් සිදු කරනවා. අපි කියවනේ චාලක සහ සංවේදක නියුරෝන අතර තොරතුරු හුවමාරු වීම සිද්ධ වෙන්නේ අතරමැදි නියුරෝන හරහා කියලා. එහෙම නැත්නම් අන්තර්හාර නියුරෝන හරහා. එතකොට අන්නේ තොරතුරු මනා ලෙස හඳුනා ගැනීම, අවබෝධ කර ගැනීමටත් මෙයාලා වැදගත් වෙනවා. කියන්නේ දැන් සංවේදක නියුරෝන වලින් ලබා ගන්න පණිවිඩය ගැළපෙන චාලක නියුරෝන වෙතට යොමු කරනවා. දැන් හිතන්නකෝ අපේ අත රත් වෙච්ච යමක ස්පර්ශ වෙනවා. එතකොට අපි අත ඉක්මනට ඉවතර ඇදලා ගන්න ඕනේ. එතකොට ඒ පණිවිඩය යන්න ඕනේ කකුලට නෙමෙයි නේද? එතකොට ඒ පණිවිඩය යන්න ඕනේ ඒ අදාළ අතට. එහෙනම් අන්න ඒ විදිහට පණිවිඩය ලැබෙන්නේ කොතනින්ද? ඒකට ගැළපෙන ප්‍රතිචාරය යවන්නේ ඒ ගැළපෙන ස්ථානේ, ගැළපෙන ප්‍රදේශය. එතකොට අන්න ඒ කියන සියලු සමෝදාන කටයුතු ඒ සියල්ල මනවින් ක්‍රියාකාරීත්වයේ මනා ලෙස පවත්වාගෙන යාම සඳහා මේ අන්තර්හාර නියුරෝන වැදගත් වෙනවා. මොකද එයා තමයි ගන්න තොරතුරට ගැළපෙන ප්‍රතිචාර දැක්වීමට අදාළ මධ්‍යස්ථාන කරා මෙයාලා මෙහෙයවීම සිද්ධ කරන්නේ. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට ස්නායු පටකයේ
මූලික කොටස් ටික අපි කතා කරමු. ස්නායු පටකයේ මූලික ප්‍රධාන කොටස් ටික අපි කතා කරලා තියෙන්නේ. දැන් මේකේ වෙන වෙනම අපිට ඉදිරියේදී මොළය ගැන කතා කරන්න තියෙනවා, සුෂුම්නාව ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ මේ ස්නායුක සෛලවල ස්වરૂපය ගැන වෙන වෙනම කතා කරන්න තියෙනවා. හරි. එහෙනම් අපි ඒ ටික මානව දේහ ක්‍රියාවලිය කියන පාඩමේදී කතා කරමු. හරි. දැන් එහෙනම් ඔන්න අපි සත්ව පටකවල පටක වර්ග හතරම කතා කරුවා. ඔයාලට මතක ඇති රුධිර පටකය මං කීවා කියලා දෙන්නම් රුධිරය සහ වසා කියන කොටස් දෙකම මං කියලා දෙන්නම් මානව දේහ ක්‍රියාවලිය කියන කොටසේදී කියලා මං කිව්වා. මොකද අපිට ඉදිරියේදී මේව කතා කරන්න තියෙනවා. ඒ හින්දා මේ මානව දේහ ක්‍රියාවලිය පාඩමේදී කතා කරන්න ඒ ටික ඉතිරි කරගමු. මොකද එකම දේ දෙතැනක කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙපාරක් එතකොට කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එකපාරින් අපි වැඩේ ගොඩ දාගමු. හරි. දැන් එහෙනම් අපි ඔන්න පටකවල සත්ව පටක කියන කොටස ඔය විදිහට ඉවර කරා. දැන් එහෙනම් අපි කතා කරලා තියෙනවා සිනිඳු පේශී පටකය ගැන කතා කරා, කංකාල පේශී පටකය ගැන කතා කරා, ඊට පස්සේ හෘද පේශී පටකය ගැන කතා කරා. දැන් එහෙනම් ඔන්න අද අපි කතා කරා ස්නායුක පටකය ගැන. එහෙනම් සත්ව පටකවල ප්‍රධාන පටක වර්ග 4 අපි කතා කරලා ඉවරයි. දැන් ඔයාලා මෙන්න මේ කියන දේ කරන්න ඕනේ. හරිද? මම පොඩි වැඩක් දෙනවා ඔයාලට, පොඩි ක්‍රියාකාරකමක් දෙනවා. ඒ වැඩේ ඔයාලා කරලා තියෙන්න ඕනේ. හරිද? ඒ මොකද්ද? ඒ තමයි ඔයාලා ලොකු කොලයක් අරගෙන, හරිද? ලොකු කොලයක් අරගෙන ඒ කොලේ තීරු 4ක් හදාගන්න. හරිද? එකක ලියන්න සිනිඳු පේශී පටකය. දෙවෙනි එකේ ලියන්න කංකාල පේශී පටකය. තුන්වෙනි එකේ ලියන්න හෘද පේශී පටකය. හතරවෙනි එකේ ලියන්න ස්නායුක පටකය. හරිද? එතකොට මේ පටක ආකාර 4 වෙන වෙනම ඒ තීරු 4ක ලියාගන්න. ලියාගෙන මෙයාලගේ ලක්ෂණ වර්ගීකරණයක් කරන්න. මම එක උදාහරණයක් කියන්නම් කොහොමද වැඩේ වෙන්න ඕනේ කියලා. කොහොමද මේක කරන්න ඕනේ කියලා. ඔයාලා මේකේ තීරු 4ක් හදාගෙන, හරිද? තීරු 4ක් හදාගෙන එකක ලියනවා සිනිඳු පේශී. ඊට පස්සේ පේශී පටකය ගත්තාම මේ පේශී පටකය වෙන වෙනම ලියා ගන්නවා. සිනිඳු පේශී, කංකාල පේශී, හරිද? ඊට පස්සේ ගත්තාම එතනට ආයෙ ගත්ත හැකි හෘද පේශී. හරිද? එතකොට එතන පේශී පටකයේ කොටස් ටික හරිනේ. හරිද? එතකොට මෙයාලගේ ලක්ෂණ වෙන වෙනම ලියනවා. හරිද? සිනිඳු පේශී. සෛල ගත්තාම සිනිඳු පේශී සෛල වලින් හැදිලා තියෙනවා. මෙයා ගත්තාම කංකාල පේශී සෛල වලින් හැදිලා තියෙනවා. හෘද පේශී ගත්තාම හෘද පේශී සෛල වලින් හැදිලා තියෙනවා. එහෙම වර්ග කරා. ඊට පස්සේ ලියනවා සිනිඳු පේශී ගත්තාම තර්කු රූපී හැඩයක් තියෙනවා. කංකාල පේශී ගත්තාම කංකාල පේශී වල ස්වરૂපය සිලින්ඩරාකාරයි. දිගටි සිලින්ඩරාකාර ස්වરૂපයක් තියෙනවා. ඊට පස්සේ හෘද පේශී වලත් ලියනවා කෙටි සිලින්ඩරාකාරයි. ඊට පස්සේ ලියනවා මෙයාගේ සිනිඳු පේශී වල අන්තරස්ථාපිත මඩල නැත. කංකාල පේශී වලත් ලියනවා අන්තරස්ථාපිත මඩල නැත. හෘද පේශී වල ලියනවා අන්තරස්ථාපිත මඩල ඇත. අන්න ඒ විදිහට පේශී පටකයේ, හරිද? මේක දැන් මේ තුන් දෙනා අයිති වෙන පේශී පටකයේනේ. එතකොට පේශී පටකයේ ඔය ආකාර තුන වෙන වෙනම වර්ග කරනවා. හරිද? ඊට පස්සේ ඔය විදිහටම සම්බන්ධක පටකත් ගන්නවා. සම්බන්ධක පටක. එතකොට සම්බන්ධක පටකවලත් ඔය විදිහටම තියෙන පටක සෙට් එක වගුවකට දාගන්න. හරිද? දාගන්නවා මෙතන රුධිරය. ඊට පස්සේ වසා. හරිද? ඒ දෙන්න තාම කරලා නැතුණාට නෝට් එක කියවලා ලියන්න පුළුවන්. රුධිරය, වසා. ඊට පස්සේ අස්ථි, කාටිලේජ්. හරිද? අන්න ඒ විදිහට දාලා යාළගේ ලක්ෂණ ටික වෙන වෙනම වර්ග කරනවා. හරිද? ඔන්න ඔය විදිහට මේ පටකවල වර්ගීකරණයක් මට අවශ්‍යයි. හරිද? ඔයාලා මේ ක්‍රියාකාරකම කරලා මට දෙන්න ඕනේ. ස්පේශී පටකය ගත්තාම කොයි විදිහටද යාළගේ වර්ගීකරණය සිද්ධ වෙන්නේ? සම්බන්ධක පටක ගත්තාම කොයි විදිහටද යාළගේ වර්ගීකරණය තියෙන්නේ? හරිද? ටියුට් එක බලලා සම්පූර්ණ කම්ප්ලීට් නෝට් එක තියෙනවනේ. ඔයාලා ඒ වගේ ලක්ෂණ වර්ගීකරණය කරන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න ඔය කියන වැඩේ මට සතියක් ඇතුළත කරලා දෙන්න ඕනේ. හරිද? මට සතියක් ඇතුළත ඔය වැඩේ කරලා දෙන්න ඕනේ. හරි. දැන් එහෙනම් අපි සත්ව පටක සියල්ල ගැන කතා කරලා ඉවරයි. අපි ස්නායුක පටකය ගැන කතා කරා, පේශී පටකය ගැන කතා කරා, සම්බන්ධක පටක ගැන කතා කරා. ඊට පස්සේ අපිච්ඡද පටක ගැනත් කතා කරා. ඔය වැඩේම අපිච්ඡද පටක වලටත් කරන්න පුළුවන්. මේකම අපිච්ඡද පටක වලටත් කරන්න. හරිද? අපිච්ඡද පටක මේ විදිහට වර්ග කරගන්න. හරිද? වර්ග කරන එක නම් ගොඩක් තියෙනවා. හරිද? ඒ ටික වර්ග කරගෙන එයාලගේ මේ විදිහට ලක්ෂණ ලියන්න. අපිච්ඡද පටක වල ගොඩක් තියෙනවනේ.
හරිද? අර ශල්කමී අපිච්චද සහ ස්තරීභූත අපිච්චද කියලා එයාලා වෙන වෙන වශයෙන් වර්ග කරගෙන මෙයාලගේ තනි සෛල ස්තරයක් තියෙනවා. පාදාස්ත පටලයක් උඩ පිහිටන්නේ අන්න ඒ විදිහට මේ විදිහටම ඒ අපිච්චද පටකවලත් වර්ගීකරණය කරන්න. හරි එතකොට ඒක ස්නායුක පටකයට අවශ්‍ය වෙන්නේ නැහැ. ස්නායුක පටකයේ පොඩි දෙයක් තියෙන්නේ. ඒකට අවශ්‍ය නැහැ. ඔයා පේශි පටකයටයි සම්බන්ධක පටකයටයි ඊට පස්සේ අපිච්චද පටකයටයි වර්ගීකරණය කරන්න. හරි. එහෙනම් දැන් අපි සත්ව පටක ප්‍රධාන ආකාර 4 ගැන කතා කරලා ඉවරයි. සත්ව පටක ආකාර 4 ගැන අපි කතා කරලා ඉවරයි. අපිට ඊළඟට එහෙනම් කතා කරන්න තියෙන්නේ දැන් අපි සත්ව පටක ඉවරයි. එහෙනම් අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟට ශාක පටක ගැන. හරිද? දැන් මේ සතුන්ගේ වගේම ශාක තුලත් විවිධාකාර ක්‍රියාකාරකම් සිද්ධ කර ගැනීම සඳහා වැදගත් වෙන පටක තියෙනවා. එතකොට අපි ඒවා හඳුනා ගන්නවා ශාක පටක කියලා. අපිට එහෙනම් ඊළඟ මාතෘකාව තියෙනවා ශාක පටක. හරි. එහෙනම් පෙරලන්නකො ටියුට් එකේ පිටු අංක 12. පිටු අංක 12ට පෙරලන්න. හොඳයි. අපි දැන් එහෙනම් බලමු ශාක තුල මේ පටක කොයි විදිහටද තියෙන්නේ? මෙයාලගේ ක්‍රියාකාරීත්වය කොයි වගේද? හරිද? අන්න ඒ ටික අපි බලමු. හරි. දැන් මේ ශාක පටක ගත්තාම ශාක තුලත් විවිධාකාර ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ජල පරිවහනය, ආහාර පරිවහනය, ඊට පස්සේ වනිකුත් වර්ධක කොටස්, ආහාර ගබඩා කරගන්නේවා, ජලය ගබඩා කරගන්නේවා. එතකොට අන්න ඒ විදිහට ශාක තුලත් විවිධ ක්‍රියාකාරකම් විවිධ ක්‍රියාවලි සිද්ධ වෙනවා. එතකොට අන්න ඒ කියන ක්‍රියාකාරකම් ශාක තුල සිදුවන ඒ ක්‍රියාවලි නිසි පරිදි නිසි ක්‍රමානුකූල විදිහකට කර ගැනීම සඳහා මෙන්න මේ ශාක පටක වැදගත් වෙනවා. එතකොට අපිට ප්‍රධාන වශයෙන් මේ ශාක පටක කොටස් දෙකකින් හඳුනා ගන්න පුළුවන්. හරිද? එකක් තමයි ස්ථිර පටක, අනිත් එක තමයි විභාජක පටක. හරිද? මේ විදිහට අපිට ශාක පටක ප්‍රධාන කොටස් දෙකකින් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ස්ථිර පටක නැවත වර්ග කරගන්න පුළුවන් සරල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක කියලා. හරිද? සරල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක කියලා අපිට මෙයාලා නැවත කොටස් දෙකකින් හඳුනා ගන්න පුළුවන්. අපිට සරල ස්ථිර පටක නැවත කොටස් තුනකට වර්ග කරගන්න පුළුවන්. මෘදුස්තර පටකය, ස්ථූල කෝණාස්තර පටකය සහ දෘಢස්තර පටකය. හරිද? මෘදුස්තර, ස්ථූල කෝණාස්තර සහ දෘಢස්තර කියලා අපිට සරල ස්ථිර ඔන්න කොටස් තුනකින් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ සංකීර්ණ ස්ථිර පටක ගත්තාම අපිට ශෛලම පටකය සහ ප්ලෝයම පටකය කියලා නැවත කොටස් දෙකකින් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ විභාජක පටක ගත්තාම අපිට අග්‍රස්ත විභාජක, පාර්ශ්වික විභාජක සහ අන්තරස්ත විභාජක කියලා මෙයාලා නැවත කොටස් තුනකින් හඳුනා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපිට මූලික වශයෙන් ශාක තුල පටක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රධාන පටක වර්ග දෙකයි, ස්ථිර සහ විභාජක. ඊට පස්සේ එව්වා නැවත වර්ගීකරණයකට ලක් වෙනවා. එතකොට මේ කොටසේදී අපිට මේ සියල්ලම ගැන කතා කරන්න තියෙනවා. හරිද? මොකද අපිට ශාකවල ක්‍රියාකාරකම් වෙනත් පාඩම් වලදී කතා කරන්න නැහැ. හරිද? ඒ කියන්නේ මම දැන් මානව දේහ ක්‍රියාවලිය කියලා පාඩමක් තියෙනවා ඉස්සරහට. ඒක එතකොට අපේ මේ සමහර පටක එතනදී සම්බන්ධ දැන් මාර කියේ රුධිරය ගැන අපිට එතනදී කතා කරන්න පුළුවන් රුධිර සංසරණ පද්ධතියට. ස්නායුක පද්ධතියේ ක්‍රියාකාරීත්වයන් ස්නායුක ක්‍රියාකාරීත්වයට බලන්න පුළුවන්. හරිද? හැබැයි මේ පටක ස්ථිර පටක මේ පාර්ශ්වික පටක හරිද? ඒ කියන්නේ විභාජක පටක, පාර්ශ්වික විභාජක, අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක, ශෛලම, ප්ලෝයම, මෘදුස්තර, ස්ථූල කෝණාස්තර, දෘಢස්තර කියන මේවා ගැන අපිට වෙනම ඉදිරියේදී කතා කරන්න නේ. හරිද? ඒ හින්දා අපිට මේ කොටසේදී මේ සියල්ලම ගැන වෙන වෙනම කතා කරන්න තියෙනවා. හරිද? හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලාම අපි බලමු විභාජක පටක කියන්නේ මොනවද? අග්‍රස්ත විභාජක කියන්නේ මොනවද? කාර්යභාරය මොකද්ද? පාර්ශ්වික විභාජක කියන්නේ මොනවද? ක්‍රියාකාරීත්වය මොකද්ද? ඊට පස්සේ අන්තරස්ත විභාජක කියන්නේ මොනවද? ක්‍රියාකාරීත්වය කොයි වගේද? හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම පටන් ගමු මෙන්න මේ විභාජක පටකය ගැන. හරි. මේ වර්ගීකරණය මම ඔයාලට ටියුට් එකේ මුල ලියා ගන්න දීලා තියෙනවා. හරිද? ටියුට් එකේ දෙවෙනි පිටුව පෙරලලා බලන්න දෙවෙනි පිටුවේ ශාක පටක යටතේ මේක මම ලියා ගන්න දීලා තියෙනවා. හරි. දැන් එහෙනම් අපි විභාජක පටක ගැන කතා කරමු. හරි. මේ විභාජක පටක කියලා කියන්නේ ළමයි විභාජක පටක කියලා කියන්නේ මූලික වශයෙන් ශාකවල වර්ධනය සිදුවන කොටස්වල අපිට හඳුනා ගන්න තියෙන පටක. හරිද? ශාකවල වර්ධනය සිදුවන කොටස්වල. හරිද? ඒ කියන්නේ ශාකයේ කඳ අග්‍රය. ශාක කඳ අග්‍රය නිරන්තරයෙන් වර්ධනයට ලක් වෙනවා. ඊට පස්සේ ශාක මුල්වල. ඊට පස්සේ ශාක කඳ. මෙන්න මේ වර්ධනය සිදුවන ප්‍රදේශවල තමයි අපිට මූලික වශයෙන් මෙන්න මේ විභාජක පටක හඳුනා ගන්න වෙන්නේ. එතකොට මේ විභාජක පටක ගත්තාම මෙයාලගේ තියෙනවා විශේෂත්වය.
ඒ තමයි මෙයාලා නිරන්තරයෙන්ම විභාජනය. නිරන්තරයෙන්ම බෙදෙනවා. විභාජනය කියලා කියන්නේ බෙදෙනවා කියන අදහස. හරිද? මේ පටක නිරන්තරයෙන්ම බෙදීමට ලක් වෙමින් තමා මේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. එතකොට මෙයාලා අනූනන විභාජනය මගින් තමයි මේ බෙදීමට ලක් වෙන්නේ. හරිද? අනූනන විභාජනය. අනූනන විභාජනය. මෙයාලා අනූනන විභාජනය මගින් තමයි බෙදීමට ලක් වෙන්නේ. හරිද? අපි අනූනන විභාජනය කතා කරලා තියෙනවා සෛලය පාඩමේ. අනූනන විභාජනය කියලා කියන්නේ ෆොටෝකොපිය කියලා. මම ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ මව් ජීවියාටම මව් සෛලයටම සර්ව සම්පූර්ණ කොපියක් හැදෙනවා. මව් ජීවියාටම සමාන තවත් සෛලයක් සෛල රාශියක් නිර්මාණය වෙනවා. අපි ඒ වගේ විභාජන ක්‍රමවේදයකට තමයි කියන්නේ අනූනන විභාජනය කියලා. එතකොට මෙන්න මේ කියන විභාජක පටක ගත්තහම ඒ විභාජක පටකවල නිරන්තරයෙන්ම සිදුවෙන්නේ මේ අනූනන විභාජනය. එයාලා සෛල සංඛ්‍යාව වැඩි කර ගනිමින් ශාකයේ විශාලත්වය ප්‍රමාණය වැඩි කරනවා. හරිද? ශාක කඳේ තියෙන විභාජක පටක වර්ධනය වෙමින් අන්න ශාක කඳ මහත් කරනවා. ඊට පස්සේ ශාක මුල් වල තියෙන විභාජක පටක නිරන්තරයෙන් වර්ධනය වෙමින් ඒ කියන්නේ අනූනන විභාජනයට ලක් වෙමින් අන්න මුල් වල ප්‍රමාණයන් විස්කම්භයන් එයාලගේ තික ඒ දේවල් වැඩි කරනවා. ඊට පස්සේ ශාක කඳ අග්‍රස්තයේ පිහිටමින් නිරන්තරයෙන් බෙදෙමින් නිරන්තරයෙන් අනූන විභාජනයට ලක් වෙලා එයාලා ශාකයේ උස වැඩි කරනවා. අන්න ඒ විදිහට ශාකය තුල මෙයාලා මේ වර්ධනය වන කොටස් වල ප්‍රධාන වශයෙන් රැඳෙමින් ඒ වගේ අනූනන විභාජනය සිදු කරමින් ඒ ප්‍රමාණයන් වැඩි කිරීමක් සිද්ධ කරනවා. එතකොට මේ විභාජක පටක හැමදාම වර්ධනය වෙන්නේත් නැහැ. විභාජක පටක හැමදාම වර්ධනය වෙන්නේත් නැහැ. මෙයාලා යම් පරිණත තත්වයකටපත් වෙනවා. හරිද? දැන් ශාකයක් ගත්තොත් එහෙම ශාකයකට වර්ධනය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා. ශාකයකට වර්ධනය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා. දැන් මිනිසා ගත්තොත් එහෙම මිනිසාටත් ඒ වගේම. මිනිසාටත් වර්ධනය වෙන්න පුළුවන් කාලයක් තියෙනවා. වර්ධනය වෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එතකොට අන්න ඒ වගේ ශාකත් පරිණත තත්වයටපත් වෙනකොට හරිද? පරිණත තත්වයටපත් වෙනකොට මේ කියන විභාජක පටක වලට මොකද දන්නවද වෙන්නේ? මෙන්න මේ කියන විභාජක පටක පරිණත වෙනකොට එයාලා ස්ථිර පටක බවට පත් වෙනවා. හරිද? ඒ කියන්නේ අර අනූනන විභාජනය මගින් බෙදෙමින් ඇතිවන විභාජක පටක මෙන්න මේ පටක වර්ග අග්‍රස්ත විභාජක පාර්ශ්වික විභාජක අන්තරස්ත විභාජක කියන මේ පටක වර්ග පරිණත තත්වයට පත් වෙනකොට හරිද? එයාලගේ උපරිම ප්‍රමාණයට සෛල වර්ධනය වුණාට පස්සේ එයාලා අර අපි ශාක පටකවල ප්‍රධාන අනික් පටක වර්ගය අපි කීවා ඉස්සලා chart එකේ දැම්මා ස්ථිර පටකය. අන්න ඒ ස්ථිර පටක බවට මෙයාලා පත්වීම සිද්ධ වෙනවා. හරිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි මෙයාලගේ මූලික කතාව තියෙන්නේ. ප්‍රධාන කතාව. හරිද? හරි චුට්ටක් අපි බලමු මොනවද මේකේ කියන්නේ කියලා. බලන්න පිටු අංක 12 මොනවද කියන්නේ කියලා. ශාක තුල අඩංගු පටක වර්ග එම පටක පවතින ස්ථානයේ සහ ක්‍රියාකාරීත්වය අනුව ප්‍රධාන වශයෙන් වර්ග කර තිබේ. මෙයාලගේ ක්‍රියාකාරීත්වය සහ පවතින ස්ථාන අනුව අපි මේවා ප්‍රධාන වශයෙන් වර්ග කරලා තියෙනවා. ශාක පටක ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදා වෙන් කළ හැකියි. ඒවා පහත පරිදි වේ කියලා ඔන්න ආකාර දෙක දීලා තියෙනවා විභාජක පටක සහ ස්ථිර පටක කියලා. හරි. එහෙනම් ඔන්න පළවෙනි මාතෘකාව තියෙනවා විභාජක පටක. බලමු මොනවද කියන්නේ කියලා. ශාක තුල පමණක් හඳුනාගත හැකි මූලික පටක ආකාරයකි. ඔව් විභාජක පටක අපිට හම්බෙන්නේ ශාක තුල පමණයි. මෙම පටක දැකගත හැකිවන්නේ ශාකය තුල අඩංගු විවිධ වර්ධක ප්‍රදේශ තුල. මං කියේ වර්ධක කොටස් වල වර්ධනයට ලක්වන කොටස් වල තමයි අපිට මෙයාලව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඒ කොටස මාක් කරගමු. මෙම පටක දැකගත හැකිවන්නේ ශාකය තුල අඩංගු විවිධ වර්ධක ප්‍රදේශ තුලය. අන්න ඒ කොටස මාක් කරගන්න. අපිට මෙයාලව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ විවිධ වර්ධක ප්‍රදේශ තුල. හරි. ඊට පස්සේ බලන්න ඊළඟ කොටස මෙම පටක ශීඝ්‍ර ලෙස අනූනන විභාජනයට පත්වන අතර අවසානයේදී විවිධ කාර්යයන් සඳහා හැඩගැසුණු විවිධ ස්ථිර පටක වර්ග බවට පත් වෙනවා. මං කී මෙයාලා අවසානයේ පරිණත වුණාට පස්සේ ස්ථිර පටක බවට පත් වෙනවා. ස්ථිර පටක ගත්තාම ළමයි ස්ථිර පටක විවිධ කාර්යයන් සඳහා හැඩගැහිලා තියෙනවා. හරිද? දැන් මම නිකන් උදාහරණයකට කියන්නම්. සංකීර්ණ ස්ථිර පටකයට අතර තමයි ශෛලම සහ ප්ලෝයම අයිති වෙන්නේ. එතකොට ශෛලම මගින් කරන්නේ ශාකය තුල ජලය පරිවහන. ප්ලෝයම මගින් කරන්නේ ශාකය තුල ආහාර පරිවහන.
එහෙනම් අන්න එයාලට පැවරිච්ච වෙන වෙනම කාර්යයන් තියෙනවා. අන්න ඒව தত্ত্বය. ඒ විදිහට පරිණත වුණාට පස්සේ මෙයාලා කෙලින්ම යම් නිශ්චිත කාර්යයක් ඉටු කරන ස්ථිර පටකයක් බවට පත් වෙනවා. හරිද? එතකොට අපි ඒකේ තව කතා කරන්න තියෙනවා මුදුස්තර, තුඩස්තර, ස්තුල කෝණාස්තර ඔය සෙට් එකම අපිට කතා කරන්න තියෙනවා. අපි එතනදී ඒ සෛලවල කාර්යයන් මොනවද කියලා වෙන වෙනම කතා කරමු. හරි. ඊළඟට කියනවා ඒ අනුව විභාජක පටක ලෙස හඳුන්වන්නේ. ඔන්න අර්ථ දැක්වීමක් දීලා තියෙනවා විභාජක පටකවලට අදාළව. බලන්න මොකක්ද කියන්නේ. සක්‍රිය ලෙස අනුනන විභාජනයට ලක්වන නව සෛල ඇති කිරීමට හැකියාව ඇති සෛල වලින් සෑදෙන ශාක පටකයි. සක්‍රිය ලෙස අනුනනය ලක් වෙනවා. ඒ කියන්නේ නිරන්තරයෙන්ම අනුනනයට ලක් වෙමින් නව සෛල ඇති වෙනවා. ඒ වගේම තමා ඒ සෛල යම් නිශ්චිත ක්‍රියාදාමයකටත් හැඩගැහෙනවා. එහෙනම් සක්‍රිය ලෙස අනුන විභාජනයට ලක්වන නව සෛල ඇති කිරීමට හැකියාව ඇති සෛල වලින් සෑදෙන ශාක පටක අපි හඳුන්වනවා මොනවා කියලාද විභාජක පටක කියලා. හරි. එහෙනම් අපි ඔය තද කළු අකුරින් දීලා තියෙන කොටසත් මාක් කරගමු. විභාජක පටක වලට අදාළ අර්ථ දැක්වීම තියෙන්නේ ඒකත් මාක් කරගන්න. හරි. ඊට පස්සේ විභාජක පටක සතු ලක්ෂණ ටික දීලා තියෙනවා. බලන්න විභාජක පටක සතු ලක්ෂණ මොනවද තියෙන්නේ කියලා. අපි එකින් එක කතා කරගෙන යමු. විභාජක පටක තුල අඩංගුව ඇති සෛල කුඩාය. ඔව් මේ විභාජක පටක තුල තියෙන සෛල ප්‍රමාණයෙන් ඉතා විශාල සෛල නෙමෙයි. මේවා සාමාන්‍ය මධ්‍යස්ථ ප්‍රමාණයක තියෙන කුඩා සෛල. හරිද? එතකොට මෙයාලට විවිධ හැඩ රූප තියෙනවා. විවිධ හැඩතල තියෙනවා. බලන්නකො නිකන් ওই පල්ලෙහා තියෙන රූප සටහන් තුන. ඔතන තියෙන්නේ ශාක කඳක අග්‍රස්තයක විභාජක පටක පිහිටලා තියෙන විදිහයි. ඊට පස්සේ මූලක අග්‍රස්ත විභාජක පිහිටලා තියෙන විදිහයි. හරිද? බලන්නකො එතකොට මේ සෛලවල පිහිටීම වෙනස්. ඒ කියන්නේ එයාලගේ හැඩතල වෙනස්. බලන්න එයාලගේ රටා වෙනස් වෙලා තියෙනවා. හරි. ඊළඟට බලන්න දෙවෙනි එක සෛල බිත්ති ඉතා තුනීය. සෛල බිත්ති ඉතා තුනී භාවයකට පත් වෙලා තියෙනවා. ඔව්. මෙයාලගේ සෛල බිත්ති ගත්තාම මේ සෛලවල සෛල බිත්ති ඉතාම තුනී. හරිද? මේවා එච්චර ලොකු ඝනකමක් තියෙන සෛල බිත්ති නෙමෙයි. යම් මධ්‍යස්ථ ඝනකමක් තියෙන තුනී සෛල බිත්ති. මේ වගේ සෛල බිත්ති අපි දන්නවා සෛලයක වටේට තියෙන ආවරණයට තමයි අපි සෛල බිත්තිය කියලා කියන්නේ. එතකොට අන්නේ කියන සෛල බිත්තිය එතරම් ඝනකම් සෛල බිත්තියක් නෙමෙයි. ඒක ඉතා තුනී සෛල බිත්තියක්. හරිද? දැන් එතකොට සමහර සෛල ගත්තාම සමහර සෛලවල මේ සෛල බිත්තිය මෙන්න මේ වගේ ඝනකම්. හරිද? මේ වගේ සෛල බිත්තිය ඉතා ඝනකම් තියෙනවා තියෙනවා. නමුත් මෙයාලගේ ගත්තාම මේ විභාජක පටකවල සෛල බිත්තිය ඝනකම් නෑ. ඉතාම තුනී විදිහට තමයි පිහිටලා තියෙන්නේ. හරිද? හරි. එහෙනම් දැන් මේ විභාජක පටකවල ඔන්න සෛල බිත්තිය තුනී. අපි දෙවෙනි ලක්ෂණයත් කතා කරා. ඊට පස්සේ තුන්වෙනි ලක්ෂණය බලන්න සෛලවල හැඩය ඝනකාකාරය. ඒ කියන්නේ මේ විභාජක පටක වල සෛල ගත්තාම මෙයාලට තියෙන්නේ ඝනකාකාර ස්වරූපයක්. මෙයාලට අර අනිකුත් අපි කතා කරන සෛල වලට වගේ වෘත්තාකාර හරිද ඒ වගේ හැඩතල නෙමෙයි ටිකක් පොඩ්ඩක් ඝනකාකාර ෂේප් එකක් මෙයාලට තියෙනවා. හරිද? ඊළඟට බලන්න හතරවෙනි එක කියනවා සෛල අතර අන්තර්සෛලීය අවකාශ නොමැත. මොකද්ද මේ අන්තර්සෛලීය අවකාශ කියලා කියන්නේ? සෛල අතර අන්තර්සෛලීය අවකාශ නෑලු. මොනවද මේ අන්තර්සෛලීය අවකාශ කියලා කියන්නේ? අන්තර්සෛලීය අවකාශ කියලා කියන්නේ සෛල අතර තියෙන හිස් ප්‍රදේශ. දැන් මේ වගේ විභාජක පටකයට අදාළ සෛල තියෙනකොට මෙයාලා අතර මේ සෛල අතර යාබද සෛල අතර මේ වගේ හිස් ප්‍රදේශ නැහැ. මේ වගේ හිස් ප්‍රදේශ නැහැ. හරිද? මේවා ඔක්කොම එකට තදින් ඇහිරිලා තියෙන්නේ. මේ සෛල සේරම මේ විදිහට එකිනෙකට තදින් ඇහිරිලා තියෙන්නේ. මේවා මේ විදිහට ඔක්කොම එකට ඇහිරිලා තියෙන්නේ. මේ වගේ හොඳට ඇහිරිලා තියෙන්නේ. හොඳට මේවා එකිනෙකට මූට්ටු වෙලා තියෙන්නේ. සම්බන්ධ වෙලා තියෙන්නේ. අන්න එහෙනම් අපි කියනවා මෙයාලගේ අන්තර්සෛලීය අවකාශ නැහැ. ඒ කියන්නේ සෛල එකකට එකක් තදින් බැඳිලා තියෙන්නේ. හරි. ඊට පස්සේ එහෙනම් ඊළඟ ලක්ෂණය බලන්න. ඊළඟ ලක්ෂණය කියනවා පස්වෙනි එක සෛලවල න්‍යෂ්ටි තරමක් විශාලය. ඔව් මේ සෛලවල න්‍යෂ්ටි සාමාන්‍ය විශාලත්වයකින් යුක්ත වෙනවා. හරිද? මෙයාලගේ සාමාන්‍ය මේ සෛලවල තියෙන න්‍යෂ්ටි අනිකුත් සෛලවල තියෙන න්‍යෂ්ටි වලට වඩා තරමක විශාලත්වයකින් යුක්තයි. ඒකට හේතුව මොකක්ද? මොකක්ද එහෙම විශාල වෙන්න හේතුව? ඒකට හේතුව තමයි මේ සෛල නිරන්තර අනෝනන විභාජනයකට ලක්වන සෛල. මෙයාලා නිරන්තරයෙන්ම අනෝනන විභාජනයට ලක් වෙනවා. එතකොට ඒ විභාජන ක්‍රියාවලිය නිසි පරිදි සිද්ධ කර ගැනීමට න්‍යෂ්ටිය හොඳ මනා ක්‍රියාකාරීත්වයකින් යුක්ත වෙන්න ඕන. අන්න ඒ නිසා සාමාන්‍ය අනිකුත් ඒවාට වඩා තරමක් විශාල න්‍යෂ්ටියක් මෙයාලට අන්තර්ගත වෙනවා.
හරි 6 වෙනි එක බලන්න විභාජක පටක සෛල ඉතා ශීඝ්‍ර ලෙස අණුවන විභාජනයට ලක් වෙනවා. අපි ඒක දැන් කලින් කතා කරන්නේ මෙයාලා වේගයෙන් නිරන්තරයෙන් අණුවන විභාජනයට ලක් වෙනවා. ඊළඟට 7 වෙනි එක බලන්න සෑදෙන නව සෛල ක්‍රමයෙන් පරිණත වී නව ස්ථිර පටක බවට පත් වේ. මේ සෑදෙන නව සෛල ක්‍රමයෙන් පරිණත තත්ත්වයට පත් වෙලා ස්ථිර පටක බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි කියන්නේ මේ සෛල නිරන්තරයෙන් බෙදෙනවා කියලා. එතකොට හිතන්නකො මෙතන තියෙන සෛලය බෙදිලා ඔන්න නව විභාජක පටක සෛල දෙකක් ඇති වුණා. ඒ ඇති වෙච්ච සෛල ඉක්මනට කෙටි කාලයක් තුල පරිණත තත්ත්වයට පත් වෙනවා. මෙයාලා දෙන්න කෙටි කාලයක් තුල පරිණත තත්ත්වයට පත් වෙනවා. පරිණත තත්ත්වයට පත් වෙලා මෙයාලා මොකක් හරි ස්ථිර පටකයක් බවට පත් වෙනවා. හරිද? මෙයාලා මොකක් හරි ස්ථිර පටකයක් බවට පත් වෙන එක්ක ශෛලමයක් එක්ක ප්ලෝයමයක් ඊට පස්සේ එහෙම නැත්නම් මෘදු ස්තරයක් එහෙම නැත්නම් දෘඩ ස්තරයක් එහෙම නැත්නම් ස්ථූල කෝණ ස්තරයක් අන්න ඒ විදිහට කුමක් හෝ ස්ථිර පටකයක් බවට මෙයාලා ක්‍රමයෙන් පත් වෙනවා. හරිද? ඒක ඊටාම වේගවත්ව සිදුවන ක්‍රියාවලිය. හරිද? ශාකය වර්ධනය වෙලා ඉවර වෙනකම් මෙයාලා ස්ථිර පටක බවට පත් වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. හරිද? සෛල ඇති වෙනවා. හිතන්නකෝ දැන් අද මේ මොහොතේ සෛල ඇති වෙනවා කියලා. ඒක ඉක්මනින් පරිණත තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ ස්ථිර පටකයක් වෙනවා. මේ මොහොතේ අපි හිතමු විභාජක පටකයක් විභාජනය වෙලා අලුත් සෛල ඇති වෙනවා. ඒ ඇති වෙන සෛල තව කෙටි කාලයක් තුල අනුනන විභාජනය සිද්ධ වෙනවා දිගටම සිද්ධ වෙන අතරතුර පරිණතියටපත් වෙලා අවසාන පරිණතියටපත් වෙලා එයාලා කෙලින්ම ස්ථිර පටක බවට පත් වෙනවා. හරිද? ඒක අර ශාකයේ පරිණත වෙනකන් ඉන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ශාකයට ජලය නැතුව ශාකය මියදෙනවා. ශාකයේ ආහාර පරිවහනය එහෙම වෙන්නේ. එතකොට එහෙම ශාකයේ අවසාන පරිණතිය වෙනකන් මේ වැඩේ වෙනවා කියලා වැඩේ වෙන්නේ නැහැ කියලා අදහසක් නෙමෙයි මේ කියන්නේ. මම ඒක පටලවා ගනී කියලායි මේ කියන්නේ. මොකද මම අර කලින් කියවනේ ශාකයේ පරිණත වුණාට පස්සේ තමයි මේ ස්ථිර පටක ඇති වෙන ඔහොම කතාවක් කියවනේ. ඒක මේකත් එක්ක පටලවා ගනී කියලායි මම මේ කියන්නේ. හරිද? ඒක පටලවා ගන්න එපා. හරිද? මේ මොහොතේ විභාජක පටක ඇති වෙනවා. ඒවා ආය කෙටි කාලයක් තුල පරිණත වෙනවා ස්ථිර පටක බවට පත් වෙනවා. හරිද? ආය ඇති වෙනවා කෙටි කාලයකින් පරිණත වෙනවා ස්ථිර පටකයක් බවට පත් වෙනවා. ඕකයි වෙන්නේ. හරිද? ශාකයේ පරිණත වෙනකන් මෙයාලා ස්ථිර පටක හදන්න නැති කතාවක් නෑ. පටලවා ගනී කියලායි කිව්වේ. හරි. ඊළඟට බලන්න 8 වෙනි එක කියනවා සෛල තුල මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් අඩංගුයි. ඔව් මේ විභාජක පටක ගත්තාම මෙයාලගේ සෛල ඇතුලේ තියෙන මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩි. ඒකට හේතුව මොකද්ද? විභාජනය සිද්ධ වෙනවා. නිරන්තරයෙන් විභාජනයට ලක් වෙනවා. එහෙනම් ශක්තිය අවශ්‍යයි. සෛල බෙදීමේ ක්‍රියාවලියට ශක්තිය ඕනේ. එහෙනම් අන්නේ පරිවෘත්තීය ක්‍රියාවලිය ශක්තිය නිෂ්පාදනය කරගන්න ඕනේ. මොකද අනුනනය කියන ක්‍රියාවලිය සිදුවීමට ශක්තිය අවශ්‍යයි. එහෙනම් අන්නේ ශක්ති නිෂ්පාදනයට අදාළ පරිවෘත්තීය ක්‍රියාවලිය සිද්ධ කර ගැනීම සඳහා වැඩි මයිටොකොන්ඩ්‍රියම් ප්‍රමාණයක් මේ සෛල වල අන්තර්ගත වෙන්න ඕනේ. ඊළඟට කියන 9 වෙනි එක හරිත ලව දැකගත නොහැකියි. ඔව් මේ සෛල වල අපිට හරිත ලව හඳුනා ගන්න බෑ. හරිත ලව හඳුනා ගන්න බෑ කියලා කියන්නේ මේ සෛල ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන්නේ නැහැ. මොකද හරිත ලව තියෙන්න ඕනේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන්න. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න විභාජක පටකවල හරිත ලව අන්තර්ගත වෙන්නේ නැහැ. මොකද විභාජක පටකවල හරිත ලව අන්තර්ගත වුණොත් එයාලට මේ ශාකයේ වර්ධනය ක්‍රියාවලියට අමතරව ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ කරන්න වෙනවා. මොකද අපි කියන්නේ මේ විභාජක පටක තියෙන්නේ ශාකවල වර්ධක ප්‍රදේශවල කියලා. එතකොට ඒ වර්ධක ප්‍රදේශවල ප්‍රභා සංශ්ලේෂණයක් සිද්ධ කරන්න වෙනවා වර්ධනයට අමතරව. එහෙනම් ඒ කොටස් වල වර්ධනය පමණක් සිදු කිරීම සඳහා තමයි මේ සෛල හැඩ ගැහිලා තියෙන්නේ. අන්න ඒ නිසා මෙයාලගේ හරිත ලව අන්තර්ගත වෙන්නේ නැහැ. ඊළඟ 10 වෙනි එක බලන්න සෛල ඉතා සමීපව සිටිනසේ හැහිරී ඇත. ඒක අපි ඉස්සෙල්ලත් කතා කරා අර අන්තර්සෛලීය අවකාශ කියන කොටසේදී. එහෙනම් මේ සෛල ඊටාම සමීප විදියට එකිනෙකට තදින් තමයි ඇහිලා තියෙන්නේ. ඊළඟට බලන්න විභාජක පටක නැවත කොටස් තුනකට වර්ග කරයි. හරි. එහෙනම් ඔන්න වර්ග තුන දීලා තියෙනවා බලන්න අග්‍රස්ත විභාජක, පාර්ශ්වික විභාජක සහ අන්තරස්ත විභාජක. හරි. දැන් එහෙනම් අපි අග්‍රස්ත විභාජක පටකය ගැන, පාර්ශ්වික විභාජක පටකය සහ අන්තරස්ත විභාජක පටකය ගැන වෙන වෙනම කතා කරගෙන යමු. හරි. අපි ඕක චුට්ටක් බලාගෙන යමු. ඕකේ මහා ලොකු දෙයක් ඔයාලට කියලා දෙන්නත් නැහැ. මොකද ඔයාලගේ මට්ටමට එච්චර ලොකු දෙයක් අහන්නේ නැහැ. පොඩි දැනුමක් තිබ්බනම් ඇති. ඒ හින්දා අපි චුට්ටක් කතා කරගෙන යමු. හරි. බලන්න අග්‍රස්ත විභාජක පටකය. එතකොට දැන් මේ අග්‍රස්ත විභාජක පටකය ගත්තාම පුතේ මේක ප්‍රධාන වශයෙන් පිහිටලා තියෙන ශාක අග්‍රස්තේ. හරිද? එක්කෝ ඒක ශාක කඳේ අග්‍රස්තේ, එහෙම නැත්නම් මුලේ අග්‍රස්තේ. හරිද? අග්‍රස්ත දෙකක් ගන්න පුළුවන්. එක්කෝ කඳේ අග්‍රස්තේ, එක්කෝ මුලේ අග්‍රස්තේ. කියන්නේ මුලේ අග කොටසේ හෝ කඳේ අග කොටසේ. හරිද? එතකොට මෙන්න මේ කියන අග්‍රස්තවල තමයි මේක පිහිටලා තියෙන්නේ. ඒ හින්දා තමයි මේකට කියන්නේ අග්‍රස්ත විභාජකය කියලා. දැන් මුල් වර්ධනය වෙන්නේ නැද්ද? වර්ධනය වෙනවා. ශාක කඳ වර්ධනය වෙන්නේ නැද්ද? වර්ධනය වෙනවා.
එහෙනම් අන්න ඒ ශාක කඳේ අග්‍රස්තේ සහ මුලේ අග්‍රස්තේ තමයි මේ අග්‍රස්ත විභාජක මූලික වශයෙන් පිහිටලා තියෙන්නේ. එතකොට මෙයාලා කරන්නේ මුල් දිගින් වැඩි කිරීමත් කඳ දිගින් වැඩි කිරීමත්. මොකද එයාලා පිහිටන්නේ ඒ අග්‍රස්ත ප්‍රදේශවල. එහෙනම් මුල් දිගින් වැඩිවීම සහ කඳ දිගින් වැඩිවීම ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ මේ අග්‍රස්ත විභාජක හරහා. හරි. බලමු මොනවද කියන්නේ? ශාක කඳේ සහ මුල අග්‍රස්තයේ කක්ෂීය අංකුරවලත් මෙම විභාජක පටක දැකගත හැකියි. මොනවද මේ කක්ෂීය අංකුර කියලා කියන්නේ? මොනවද මේ කක්ෂීය අංකුර කියලා කියන්නේ? කක්ෂීය අංකුර කියලා කියන්නේ කක්ෂීය අංකුර කියලා කියන්නේ ඔය ශාක කඳන් වලින් එනවා නේද පොඩි පොඩි විකිලි පොඩි පොඩි අංකුර කෑලි. පොඩි පොඩි අංකුර කෑලි එන්නේ. අන්න ඒවට තමයි ඔය කක්ෂීය අංකුර කියලා කියන්නේ. මෙන්න මේ වගේ ශාක කඳක් ගත්තොත් මේ වගේ චූටි චූටි අංකුර කොටස් එනවා. පොඩි පොඩි අංකුර කොටස් එනවා. ඊට පස්සේ මේවා ටික වර්ධනය වෙලා අතු නිර්මාණය. අන්න ඒ අංකුරවලත් මේ අග්‍රස්ත විභාජක අන්තර්ගත වෙනවා. මොකද මේ අතුවල දිග වැඩිවීමට මේ විභාජක පටකය දායක වෙනවා. හරිද? එහෙනම් ඔන්න ඔය කියන කක්ෂීය අංකුර ඊට පස්සේ කඳේ අග්‍රස්තේ සහ මුලේ අග්‍රස්තේ අපිට මෙයාලා හඳුනා ගන්න පුළුවන්. හරි. බලමු ඊළඟට මොනවද කියන්නේ කියලා. ශාකය උසින් වැඩිවන්නේද මූල පද්ධතිය දික්වන්නේද අතුරිකිලි ලියලා වැඩෙන්නේද මෙම අග්‍රස්ත විභාජක පටක මගින්. හරි. මම ඒක පැහැදිලි කරලා දුන්නා. එතකොට බලන්න ඔය කඳේ තියෙන අග්‍රස්ත විභාජකයේ සහ ඊට පස්සේ මුලක තියෙන අග්‍රස්ත විභාජකයේ රූප සටහන් දීලා තියෙනවා. හරිද? ඔව්වා ඔයාලට නම් කරන්න මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිකන් ඔය වැඩි දුර දැනුමටත් එක්ක නිකන් රූප ටික දාලා තියෙන්නේ. හරි. එතකොට අපි මෙන්න මේ ටික මාක් කරගමුද ඔය කොටසේ. ශාක කඳේ සහ මුලේ අග්‍රස්තයේත් කක්ෂීය අංකුරවලත් මෙම විභාජක පටක දැකගත හැක කියන කොටස මාක් කරගන්න. හරිද? ඒ තියෙන තැන් ටික මතක තියාගන්න. එතනින් එහාට ඔය රූප අඳින්න රූපවල කොටස් නම් කරන්න ඒව අවශ්‍ය නැහැ. හරි. ඉක්මන් කරන්න. හරි. ඊළඟට අපි කතා කරමු පාර්ශ්වික විභාජක පටක ගැන. හරි. මේ පාර්ශ්වික විභාජක පටක ගත්තාම පාර්ශ්වික වචනේම තියෙනවා තේරුම. පාර්ශ්විකයි කියලා කියන්නේ මේ ශාක කඳන් වල මුල් වල පාර්ශ්වික කොටස් වල මෙන්න මේ කෑලි වල පැත්තට තියෙන කොටස් වල අර අග්‍රස්ත ප්‍රදේශවල නෙමෙයි පැත්තට තියෙන කොටස් වල මෙයාලා අන්තර්ගත වෙයි. හරිද? එතකොට ශාක කඳන් වල විෂ්කම්භය වැඩිවීම ශාක මුල් වල විෂ්කම්භය කියන්නේ අර මහත වැඩි වෙනවා කියන අදහස. එතකොට අන්නේ මහත වැඩිවීම වගේ දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ පාර්ශ්වික විභාජක පටක හරහා. හරි. බලමු මොනවද කියන්නේ කියලා. ශාක කඳේ සහ මුලේ පාර්ශ්විකව පිහිට ඇති විභාජක පටක ආකාරය. කඳේ සහ මුලේ පාර්ශ්වික විදිහට පිහිටලා තියෙනවා. පැත්තෙන් පැත්තට වගේ පිහිටලා තියෙන විභාජක පටක තමයි මෙන්න මේ පාර්ශ්වික විභාජක කියලා කියන්නේ. හරි. මාක් කරගන්න මේ කොටස. ශාක කඳේ හා මුලේ පාර්ශ්විකව පිහිට ඇති විභාජක පටක ආකාරයයි. හරි. ඊළඟ බලන්න ශාකයේ දික් අක්ෂයට සමාන්තරව මේවා පිහිටා ඇත. හරි. දැන් ශාකය ගත්තාම ශාකයේ දික් අක්ෂය මේකනේ. ශාකයේ දික් අක්ෂය මේක. එතකොට මෙන්න මේ දික් අක්ෂ වලට සමාන්තර වෙන විදිහට තමයි මෙයාලා පිහිටලා. ඒ කියන්නේ මෙන්න මේ ශාකයේ කඳ මෙහෙම තියෙනකොට මේ විදිහට සමාන්තර. මේ විදිහට සමාන්තරව මේ පටක පිහිටලා තියෙන්නේ. හරිද? ශාක කඳේ දික් අක්ෂයට සමාන්තර වෙන විදිහට තමයි මේ පටකය පිහිටලා තියෙන්නේ. හරි. ඊළඟට බලන්න මෙම පාර්ශ්වික විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා ශාක කඳේ මහත වැඩි වේ. මං කිව්වේ මෙයාලගේ අර විෂ්කම්භය වැඩිවීම සිද්ධ වෙන්නේ කියලා. හරි. අපි එහෙනම් ඒ කොටසත් මාක් කරගමු. මෙම පාර්ශ්වික විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා ශාක කඳේ මහත වැඩි වේ. ඒකත් මාක් කරගන්න. හරි. ඊට පස්සේ බලන්න ශාක වර්ග වයසට යත්ම එහි පොත්ත වටා වල්ක කැම්බියම ලෙස හඳුන්වන පාර්ශ්වික විභාජක පටක විශේෂයක් ඇති වේ. ඒ කියන්නේ දැන් මේ ශාක පරිණත වෙනකොට ඒ කියන්නේ ටික වයසට යනකොට මේ ද්විබීජපත්‍රී ශාකවල හට ගන්නවා වල්ක කැම්බියම කියලා කැම්බියම. හරිද? ඒක ඇවිල්ලා මෙන්න මේ පාර්ශ්වික විභාජක පටක විශේෂයක්. එතකොට මේ වල්ක කැම්බියම කියන එක වැදගත් වෙනවා ශාකයකට එක ක්‍රම එක දේවල් වල. ඒ කියන්නේ සතුන්ගෙන් ආරක්ෂා වීමට මේක වැදගත් වෙනවා. ඊට පස්සේ ජලය සංරක්ෂණය සඳහා මෙයාලා වැදගත් වෙනවා. ඔන්න ඔය වගේ ශාකවලට විවිධ වූ ආරක්ෂාව සහ විවිධ වූ අවශ්‍යතාවයන් ශාකවල ඒ පැවැත්ම පවත්වා ගැනීමට ඒ හිතකර වෙන පරිසරයක් ගොඩ නැගීමට මේ වල්ක කැම්බීම කියන කෙනා වැදගත් වෙනවා. ඒක ශාක පරිණත වෙනකොට එහෙම නැත්නම් ශාකය වර්ධනය වෙනකොට ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීගෙන යනකොට පසු කාලීනව බිහි වෙන පටක විශේෂයක්. ඒක ඇවිල්ලා මේ පාර්ශ්වික විභාජක පටක වර්ගයක්. හරි. බලන්නකෝ.
පටක විශේෂයක් ඇති වේ. මෙම වල්ක කැම්බියම ඇතිවන්නේ බහුවාර්ෂික ද්විබීජ පත්‍රී ශාක තුලය. මේක හැම ශාකවලම මේ වල්ක කැම්බියම කියන එක ඇති වෙන්නේ නැහැ. මේක හටගන්නේ ද්විබීජ පත්‍රී ශාකවල. අපි ශාක අපිට වර්ග කරගන්න පුළුවන් එක බීජ පත්‍රී ශාක සහ ද්විබීජ පත්‍රී ශාක කියලා. ඒක ඔයාලා දන්න. එතකොට අන්න ඒ කියන ද්විබීජ පත්‍රී ශාකවලිනුත් බහුවාර්ෂික ද්විබීජ පත්‍රී. ඒ කියන්නේ අවුරුදු ගාණක් වැඩෙනවා තියෙන නිසා අපි දන්නවා අපි ගොයම් එහෙම ශාකය ගත්තාම වී අපි වගා කෙරුවොත් එහෙම අපිට ඒක මාස 4ක් 3ක් වගේ කාලයකදී එයාගේ ඵලදාව අපිට ලබා ගන්න පුළුවන්. කෙටි කාලීන භෝග. එතකොට සමහර දැන් අඹ වගේ ගත්තාම අඹ පොල් වගේ ගත්තාම එයාලා බහුවාර්ෂික දිගු කාලීනව අපිට ඵලදා ලබා ගන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ දිගු කාලීනව අපි ඵලදා ලබා ගන්න බහුවාර්ෂික ද්විබීජ පත්‍රය. හරිද? ද්විබීජ පත්‍රී වර්ගයට අයිති වෙන ශාකවල තමයි අපිට මේ වල්ක කැන්ඩියම හඳුනා ගන්න පුළුවන්. ඒක බීජ පත්‍රයේ වගේ මේවා නැහැ. හරි. ඊළඟට බලන්න ශාකයේ අභ්‍යන්තර පටකවලට ආරක්ෂාව සැපයීමත් කාලගුණික විපර්යාස වලින් ශාකයට පීඩා ඇති නොවීම සඳහා කෘමීන් වැනි සතුන්ගෙන් ශාකයට වන හානි වළක්වාලීමටත් මේ වල්ක කැම්බියම් විස්තරය දායක වේ. මං කිය මේක මේ වල්ක කැම්බියම් මගින් ශාකයට විවිධ වූ උදව් ලැබෙනවා කියලා අර විවිධ තත්ත්වයන් හරි ගස්සනවා කියලා දැන් සතුන්ගෙන් ආරක්ෂා වීමට වැදගත් වෙනවා. ඊට පස්සේ ජලය සංරක්ෂණයට වැදගත් වෙනවා. දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමට වැදගත් වෙනවා. එතකොට අන්න ඒ විදිහට ශාකයට ගොඩක් උපකාරී වෙනවා මේ වල්ක කැම්බියම්. හරි. ඒ කොටස අපි මාක් කරගමු. ශාකයේ අභ්‍යන්තර පටකවලට ආරක්ෂාව සැපයීමත් කාලගුණික විපර්යාස වලින් ශාකයට පීඩා ඇති නොවීම සඳහා කෘමීන් වැනි සතුන්ගේ ශාකයට වන හානි වළක්වාලීමටත් මෙම වල්ක කැම්බියම් විස්තරය දායක වේ. කියන කොටස මාක් කරගන්න. හොඳයි. ඊළඟට බලන්න ඊළඟට කියනවා වල්ක කැම්බියම තුළ තැන්පත් වන සුබෙරීන් නම් ඉටි රසායනික ද්‍රව්‍ය මගින් පිටපොත්ත ජලයට ඔරොත්තු දීමටත් කෘමීන්ගෙන් සිදුවන හානිකර ක්‍රියාවන්ට ඔරොත්තු දීමටත් හැකියාව ලබා දෙයි. හරි. මං කියේ මේ වල්ක කැම්බියම කියන එක කෙනා ජලය සංරක්ෂණය සඳහාත් වැදගත් වෙනවා කියලා. එතකොට මෙයාලගේ හට ගන්නවා සුබෙරීන් කියලා ඉටි විශේෂයක්. ඔයාලට මම 10 වසරේ ජීව රසායනික පදනම කියන පාඩමේදී ලිපිඩ උගන්වලා තියෙනවා. ලිපිඩ වල මම ඔයාලට උගන්වලා තියෙනවා ලිපිඩාකාර පහක්. හරිද? ලිපිඩාකාර පහක් උගන්වලා තියෙනවා ප්‍රධාන වශයෙන්. ෆොස්ෆොලිපිඩ, ඊට පස්සේ තෙල් සහමේද, ඊට පස්සේ ගත්තාම ස්ටෙරොයිඩ්, ඊට පස්සේ ටර්පීන, ඔය යටතේ තව එකක් තියෙනවා ඉටි කියලා. එතකොට අන්නේ ඉටි කියන කෙනා ලිපිඩ විශේෂය. එතකොට ලිපිඩ ගැන උගන්වනකොට මම කියලා දීලා තියෙනවා ලිපිඩ කියලා කියන්නේ ජලයේ අද්‍රව්‍ය. ජලයේ දිය වෙන්නේ නැති කෙනෙක්. එහෙනම් මෙන්න මේ වල්ක කැම්බියම් ස්තරේ හට ගන්නවා සුබෙරීන් කියලා ඉටි විශේෂයක්. අන්නේ ඉටි විශේෂය නිසා ජලයට මේ පොත්ත හරහා ශාකයේ පොත්ත හරහා එහාට මෙහාට ගමන් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද සුබෙරීන් කියන කෙනා ජලයට අපාරගම්‍ය වෙන. ඒ කියන්නේ දිය වෙන්නේ නැහැ. සුබෙරීන් කියන කෙනා ජලයේ දිය වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ශාකය තුල ජලය සංරක්ෂණය වීම සඳහා එහෙම නැත්නම් ජලය ආරක්ෂා වීම සඳහා මේ වල්ක කැම්බියම වැදගත් වෙනවා. හරිද? හරි. ඊළඟට බලන්න ඊළඟ කොටස ද්විබීජ පත්‍රී ශාකයක කඳේ අභ්‍යන්තරයේ ඇති කැම්බියම් පටකයේද පාර්ශ්වික විභාජක පටකයක. ඔව්. මේ ද්විබීජ පත්‍රී ශාක කඳේ අභ්‍යන්තරයේ තියෙන කොටස හරිද? අභ්‍යන්තරයේ තියෙන පටක කොටස මෙන්න මේ කැම්බියම් පටකයට ඇතුළේ තියෙන කැම්බියම් පටක කොටස මේ පාර්ශ්වික පටක අතර පාර්ශ්වික විභාජක පටක යටතට අයිති වෙන කෙනෙක්. ඔය ශාක කඳ අභ්‍යන්තරයේ තියෙන ශෛලම සහ ප්ලෝයම. හරිද? එතකොට අන්නේ ශෛලම සහ ප්ලෝයම ඇති වෙන්නේ පාර්ශ්වික විභාජක පටකවල. හරිද? මාක් කරගන්න කොන්නෝක ඉස්සරහට තියෙනවා මම ඔය කියපු කතාව. ද්විබීජ පත්‍රී ශාකයක කඳේ අභ්‍යන්තරයේ ඇති කැම්බියම් පටකයේද පාර්ශ්වික විභාජක පටකය. හරි. ඊළඟ බලන්න මෙම කැම්බියම් ස්තරයේ බාහිරින් ඇති සෛල ආහාර ද්‍රව්‍ය පරිවහනය කිරීමට උදව් වන ප්ලෝයම් පටකය බවට පත් වෙනවා. මං කිව්වේ අර අභ්‍යන්තරයේ තියෙන ශෛලම සහ ප්ලෝයම කියන එක අයිති වෙන්නේ මේ කැම්බියම් පාර්ශ්වික විභාජක පටකය. එතකොට ඒකේ පිටතින් පිහිටලා තියෙන්නේ ආහාර පරිවහනය සඳහා වැදගත් වන ප්ලෝයම පටකය. හරිද? දැන් ශාක කඳ මෙහෙම ගත්තාම මේ ශාක කඳේ මේ මැද කොටසේ තියෙනවා අභ්‍යන්තර. මේ අභ්‍යන්තරයේ තියෙනවා කැම්බියම් කොටසක් මැද කෑල්ල. හරිද? ඒ මැද කෑල්ලේ බාහිරයට වන්න. හරිද? එළියට වෙන්න පිහිටලා තියෙනවා ප්ලෝයම පටකය. හරිද? ප්ලෝයම පටකය. ඊට පස්සේ මේකේ මැද හරියට වෙන්න පිහිටලා තියෙනවා ශෛලම පටකය. හරිද? මේකේ පිටත ප්‍රදේශයේ මේ අභ්‍යන්තරයේ තියෙන කැම්බියම් ස්තරයේ පිටත ප්‍රදේශයට වෙන්නට පිහිටලා තියෙන ප්ලෝයම් පටකය අභ්‍යන්තර කොටසට වෙන්නට පිහිටලා තියෙනවා ශෛලම පටකය. හරිද? එතකොට ඔන්න ඔය
ශාකවල ඔයාලා අහලා ඇති අරටුවක් තියෙනවා. සමහර ශාකවල අරටුවක් තියෙනවා. සමහර ඒවා වගේ අරටු නැහැ. ඔන්න ඔය වගේ කියනවා ඔයාලා අහලා ඇති. එතකොට අන්න ඒ අරටුව නිර්මාණය වීම සිද්ධ වෙන්නේ මේ මධ්‍ය කොටසේ. හරිද? අන්නේ අරටුව නිර්මාණය වීම සිද්ධ වෙන්නේ මේ අභ්‍යන්තරයේ තියෙන කැම්බියම් කොටසේ. බලන්නකෝ ඉස්සරහට තියෙනවා ඕකේ. හරි. බලන්න කැම්බියමේ අභ්‍යන්තරයේ ඇති පටක ජලය සහ khනිජ පරිවහනය කරන ශෛලම පටක බවට පත් වේ. අභ්‍යන්තරයේ තියෙන කොටස ශෛලම පටකේ බවට පත් වෙනවා. වාර්ෂිකව මෙම පටක නිරන්තරයෙන් ඇතිවන බැවින් ද්විබීජපත්‍රී ශාක කඳ මහත් වීම දැක ගැනීමට පුළුවන්. අපි දැන් දන්නවනේ පාර්ශ්වික විභාජක. විභාජක පටක ගත්තාම මෙයාලා නිරන්තරයෙන් අනුනනයට ලක් වෙනවා. එහෙනම් මේකේ තියෙන ඔය පාර්ශ්වික විභාජක පටකත් නිරන්තරයෙන් අනුනනයට ලක් වෙන හින්දා මේ මැද කෑල්ලේ සෛල ටික වැඩි වෙවි ශාක කඳ මහත් වෙනවා. හරිද? ඒකයි ඔය කියන්නේ. ඊළඟට නමුත් ඒක බීජපත්‍රී ශාක කඳන් තුල වාර්ෂිකව නිරතුරුව ඇතිවන කැම්බියම් පටක නොමැති බැවින් පොල් පුවක් වැනි එක බීජපත්‍රී ශාකවල කඳේ විෂ්කම්භයේ වර්ධනයක් ඇති නොවේ. දැන් ඒක බීජපත්‍රී ශාක ගත්තාම ඒක බීජපත්‍රී ශාකවල මේ වගේ කැම්බියම් ප්‍රදේශ නැහැ. ඒ කියන්නේ එයාලගේ මේ විදිහට පාර්ශ්වික විභාජක පටක නිරන්තරයෙන් අනුන විභාජනයට ලක් වෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා එයාලගේ කඳ මහත් වීමත් දිගින් දිගට සිද්ධ වෙන්නේ නැහැ. ඒක යම් උපරිමයක් දක්වා සිද්ධ වෙලා එතනින් එහාට මහත් වෙන්නේ නැහැ. හරිද? දැන් මේ ත්‍රිබීජපත්‍රී ශාක ගත්තාම එයාලගේ නිරන්තරයෙන්ම මේ අනුනන විභාජනය සිදු වෙමින් පාර්ශ්වික විභාජක පටක නැවත ඇති වෙමින් මෙයාලගේ කඳ මහත් වීම සිද්ධ වෙනවා. හරි. ඊළඟට බලන්න කියනවා බහුවාර්ෂික ද්විබීජපත්‍රේ ශාකවල කඳන් තුල නිරන්තරයෙන් ඇතිවන ශෛලම් පටකය අක්‍රීය වූ පසු එහි විවිධ ද්‍රව්‍යයන් තැන්පත් වී ශාකයේ අරටුව සෑයි. එමගින් ශාකයට දැඩි බවක් ලබා දෙනවා. ඒ මොකක්ද ඒ කියන්නේ? දැන් මේ අපි කියන්නේ දැන් මේ ඇතුළ අභ්‍යන්තරයේ තියෙන කැම්බියම් කොටසේ එළියෙන් තියෙන ෆ්ලෝයම ඇතුල් පැත්තට වෙන්න තියෙනවා ශෛලම්. එතකොට දැන් මෙයාලා නිරන්තරයෙන් ඇති වෙනවා. කියන්නේ නිරතුරුවම විභාජනයට ලක් වෙනවා. එතකොට විභාජනයට ලක් වෙනකොට කලින් හැදිලා තියෙන ශෛලම තියෙනවනේ. හිතන්නකෝ දැන් අද යම් ශෛලමයක් ඇති වුණා. හෙට තව ශෛලමයක් ඇති වෙනවා. එතකොට අර කලින් ඇති වෙච්ච ශෛලම, ඒ කියන්නේ අද ඇති වෙච්ච ශෛලමය මේ කඳේ අභ්‍යන්තර ප්‍රදේශයට තල්ලු වෙනවා. හරිද? කඳේ අභ්‍යන්තර ප්‍රදේශයට තල්ලු වෙනවා. ඒ කියන්නේ අර පෙර අවස්ථාවේ කලින් අවස්ථාවේ ඇති වෙලා තියෙන ශෛලම වාහිනී අලුත් ඒවා ඇති වෙන්න කඳේ මැද්දට ටික තල්ලු වෙනවා. තල්ලු වෙලා ඒවා අක්‍රීය තත්ත්වයට පත් වෙලා. ඒ කියන්නේ සෛලවල ක්‍රියාකාරීත්වයෙන් නතර වෙලා ඔව්වා ශාක කඳේ මැද්දේ දැඩි ප්‍රදේශයක් බවට පත් වෙනවා. හරිද? දැඩි ප්‍රදේශයක් හදාගන්න. ශාක කඳ මධ්‍යස්ථයේ දැඩි ප්‍රදේශයක් හදාගන්න. තාම ශක්තිමත් ප්‍රදේශයක් හදාගන්න. අන්න ඒකට තමයි අපි කියන්නේ ශාකයේ අරටුව කියලා. ශාක කඳේ අරටුව කියලා කියන්නේ අන්නේ. මේ ශෛලම වාහිනී නිරන්තරයෙන් අනුනන විභාජනයට ලක් වෙන හින්දා අපි දන්නවා පාර්ශ්වික විභාජක නිරන්තරයෙන් අනුනනයට ලක් වෙනවා. අන්නේ නිරන්තරයෙන් අනුනනයට ලක් වෙනකොට කලින් තිබ්බ සෛල මැද්දට වෙලා එයාලා අක්‍රීය තත්ත්වයට පත් වෙලා ඒ ප්‍රදේශයේ ඝන වෙනවා. දැඩිව ශක්තිමත් වෙනවා. හරිද? අන්න ඒ මධ්‍ය කොටසට තමයි අපි කියන්නේ අරටුව කියලා. හරිද? හරි. එහෙනම් අපි ඔන්න ඕකේ ඔය කොටසත් මාක් කරගන්න ඕනේ. බහුවාර්ෂික ද්විබීජපත්‍රී ශාකවල කඳන් තුල නිරන්තරයෙන් ඇතිවන ශෛලම් පටක අක්‍රීය වූ පසු එහි විවිධ ද්‍රව්‍යයන් තැන්පත් වී ශාකයේ අරටුව සෑදේ. එමගින් ශාකයට දැඩි බවක් ලබා දේ කියන අන්නේ කොටස මාක් කරගන්න. හරි. දැන් එතකොට ඔන්න ඕකට අදාළත් රූප සටහනකුත් දීලා තියෙනවා. ඔය කැම්බියම් පටකයට අදාළ රූප සටහන දීලා තියෙනවා. ඒකේ බලන්න ඔය වල්ක කැම්බියම, වල්කය, ඊට පස්සේ කැම්බියම් පටකය, සක්‍රීය ශෛලම, මල ශෛලම ඔය විදිහට කොටස් නම් කරලා තියෙනවා. හරි. ඒ කොටස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට නම් කරන්න රූප සටහන් අදින්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිකන් ඒ ටික බලා ගන්න. හරි. ඊට පස්සේ අවසාන විභාජක පටක වර්ගය අන්තරස්ථ විභාජක පටක. හරි. අන්තරස්ථ විභාජක පටක කියලා කියන්නේ ඔය දැන් සමහර ශාක ගත්තාම සමහර ශාකවල තියෙන පුරුක්. ඒ මොකක්ද මම කියන්නේ? පුරුක් තියෙනවා. කල්පනා කරලා බලන්න උක්ෂාකය නිකන් පුරුක් වගේ කෑලි නේද තියෙන්නේ. එහෙම නෙමෙයිද? මෙන්න මේ වගේ ශාක කඳ ගත්තාම ශාක කඳේ කොටස් මේ වගේ කෑල්ලක් තියෙනවා. අය මේ වගේ දඩු කෑල්ලක්. අය මේ වගේ කෑල්ලක් තියෙනවා. අනේ වගේ නිකන් පුරුක් පිහිරලා තියෙනවා. අන්න ඒ වගේ ශාකවල හරිද? අන්න ඒ වගේ පුරුක් තියෙන තැන්වල තමයි මෙන්න මේ අන්තරස්ථ විභාජක පටකය
අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? මෙන්න මේ වගේ තැන්වල දැන් ඔයාලා හොඳට උක්ෂාකය බලන්න. උක්ෂාකයේ මේ මැද කෑල්ලෙන් අතු කෑලි ඇති වෙන්නේ නැහැ. දලු අතු ඒ කෑලි ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ මෙන්න මේ පුරුක් තියෙන තැන්වල. මේ පුරුක් තියෙන තැන් වලින් තමයි ඇති වෙන්නේ. මේ මැද්දේ කෑල්ලේ නැහැ. මැද්දේ කෑල්ලේ කඩගත්ත කොළ පිහිටලා නැහැ. පත්‍ර පිහිටලා නැහැ. පිහිටන්නෙම මෙන්න මේ වගේ පුරුක් තියෙන ස්ථානවල. අපි ඒවට කියනවා පර්ව කියලා. හරිද? අපි ඒවට කියනවා පර්ව. එතකොට මෙන්න මේ පර්ව එහෙම නැත්නම් මේ පුරුක් තියෙන ස්ථානවල තමයි අපිට මේ අන්තරස්ථ විභාජක පටක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ අන්තරස්ථ විභාජක පටක මගින් මේ පර්ව කොටස් වල වර්ධනය සිද්ධ කිරීම තමයි සිදු කරන්නේ. හරිද? මෙයාලා මගින් කරන්නේ මොකද්ද? මෙන්න මේ පුරුක් කොටස් වල වර්ධන ක්‍රියාවලිය සිද්ධ කරනවා. හරි. බලන්නකො රූප සටහනෙත් ඔක ලකුණු කරලා තියෙනවා. බලන්න මොකද්ද කියන්නේ? ශාක කඳන් වල පර්ව පාදවල පිහිටි විභාජක පටක ආකාරයයි. පර්ව පාදවල පිහිටලා තියෙන. මෙන්න මේ වගේ පුරුක් මේ වගේ තියෙන තැන්වල පාදවල තමයි මේක පිහිටලා තියෙන්නේ. අන්තරස්ථ විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා පර්වවල දිග වැඩි වේ. මෙන්න මේ අන්තරස්ථ විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා මෙයාලගේ දිග වැඩෙනවා. උක්ෂාකය ටිකෙන් ටික දික් වෙනවා. දික් වෙනකොට මෙන්න මේ පුරුක් ප්‍රදේශත් මේ යාබද පුරුක් දෙකක් අතර ප්‍රදේශයක් ටික දික් වෙනවා. එතකොට අන්නේ දික්වීම සිද්ධ වෙන්නේ මේ අන්තරස්ථ විභාජක පටකවල ක්‍රියාකාරීත්වය මත. එහෙනම් ඊළඟට ඔන්න කියනවා තෘණ කුලයට අයත් ශාකවල මෙම අන්තරස්ථ විභාජක පටක බහුලව දැකගත හැකියි. තෘණ විශේෂවල අපිට මේක බහුල වශයෙන් දැක ගන්න පුළුවන්. ඊට අමතරව තියෙන ඔය පර්ව තියෙන හොඳ උදාහරණ තියෙන ශාකයකට හොඳ උදාහරණයක් තමයි මම ඔය උක් ශාකය කියලා කිව්වේ. එතන ඕනනම් ලියා ගන්න. උක් වලත් ඕක තියෙනවා. හරි. ඊට පස්සේ ඊළඟට ඔන්න අපිට තියෙනවා අග්‍රස්ත පටක පරීක්ෂාව සඳහා කුඩා පරීක්ෂණ. හරිද? පොඩි කතාවක් තියෙන පොඩි ක්‍රියාකාරකමක් තියෙන්නේ. ඔහොම බලාගෙන යමු අපි. හරි. බලන්න මොකද්ද කියන්නේ? ශාක කඳක අග්‍රස්තයේ පටක පරීක්ෂා පොඩි දෙයක් තියෙනවා. හරිද? බලන්නකො මොකද්ද කියන්නේ? කූඩලු ශාකයක අග්‍රස්තයෙන් සහ අග්‍රස්තයට ස්වල්පයක් පහළින් ස්ථානයක් තෝරාගන්න. කූඩලු ශාකයක් අරගෙන ඒ කූඩලු ශාකයේ අග ප්‍රදේශයේ කෑල්ලකුයි අග ප්‍රදේශයට පොඩ්ඩක් පල්ලෙහා ප්‍රදේශයක කෑල්ලකුයි තෝරාගන්න කියලා කියනවා. හරිද? ඊට පස්සේ තෝරාගෙන අපි කරන වැඩේ තමයි ඕකේ කොටසක් වෙන් කරගන්න. හරිද? මම ක්‍රියාකාරකම කරන විදිහ කියලා දෙන්නම්. පොඩි සරල දෙයක් තියෙන කරන්න මහා ලොකු දෙයක් නැහැ. හරි. මෙන්න මේ වගේ කූඩලු ශාකය තියෙනවා නම් මේකේ මේ අග ප්‍රදේශයේ මේ වගේ පොඩි කොටසකුයි ඊට පස්සේ මැද ප්‍රදේශයේ මේ වගේ පොඩි කොටසකුයි අපි කපලා වෙන් කරගන්න. හරිද? කැපුම් තලයක්, ඡේදක තලයක් අරගෙන අපි අග ප්‍රදේශයේ කොටසකුයි මේ අග ප්‍රදේශයට චුට්ටක් පල්ලෙහායින් තියෙන ප්‍රදේශයේ කෑල්ලකුයි වෙන් කරගන්න. හරිද? වෙන් කරගෙන ඊට පස්සේ මේක චූටි සියුම් ඡේද බවට වෙන් කරගන්න. ඒ කියන්නේ දැන් අපිට අපි දැන් ඔය වෙන් කරගත්ත කෑල්ල ගත්තොත් එහෙම මෙන්න මේ වගේනේ තියෙන්නේ. ඔය වගේනේ තියෙන්නේ. මේක අපි මෙන්න මේ විදිහට චූටි ඡේද කොටස් වලට වෙන් කරනවා. චූටි ඉතා සියුම් ඡේද කොටස් වලට වෙන් කරනවා. හරිද? රවුම කප ගන්න. කපපුවාම මෙන්න මේ වගේ පෙත්තක් වගේ හිටි. හරිද? කඳ කොටස චූටියට සියුම් විදිහට කපා ගන්න. හරිද? පෙත්තක් වගේ හිටින විදිහට කපා ගන්න. කපාගෙන ඊට පස්සේ අන්වීක්ෂයේ කදාව උඩින් තියලා බලා ගන්න. එතකොට අන්වීක්ෂය මගින් අපිට පුළුවන් මෙන්න මේ මෙයාලගේ මේ සෛලවල පිහිටීම කොයි වගේද තියෙන්නේ මේ විභාජක පටවල පිහිටීම කොයි වගේද තියෙන්නේ යාලගේ හැඩතලය කොයි වගේද කියලා බලා ගන්න පුළුවන්. ඔච්චරයි යෝගේ තියෙන්නේ. හරිද? පොඩි සරල ක්‍රියාකාරකම. අපිට සාමාන්‍ය විද්‍යාගාරයේ කරන්න තියෙන පොඩි පරීක්ෂණයක්. හරි. බලන්නකෝ. ඕකේ ඊට අමතරව ඕනනම් මෙන්න මේකේ මේ මැද කෑල්ලට මඤ්ඤොක්කා ශාකයේ බොඩයක් සම්බන්ධ කරගන්නත් පුළුවන්. හරි. බලන්නකෝ මොකද කියන්නේ? කුණලු ශාකයක අග්‍රස්තයෙන් සහ අග්‍රස්තයට ස්වල්පයක් පහළින් ස්ථානයක් තෝරා ගන්න. එන් කොටසක් රූපයේ දක්වා ඇති ආකාරයට වෙන් කරගන්න. ඔය දෙවෙනි ඔය රූපය 1 2 3 4 5 කියලා කොටස් කරලා තියෙනවා. බලන්න එව ඈ. පසුව මඤ්ඤොක්කා බොඩයක්ගෙන රූපයේ ලෙස එය ඉහළින් දෙකට පලා කපාගත් ශාක කොටස රූපයේ ලෙස ඊට මැදි කරගන්න. ඒ කියන්නේ දැන් අර අපි මේ කපාගත්ත කෑල්ල තියෙනවනේ. මේක දෙකට මැදින් චුට්ටක් පලනවා. පලලා අර මඤ්ඤොක්කා බොඩය තියෙනවනේ. ඒ මඤ්ඤොක්කා බොඩය මේකට සෙට් කරගන්න. හරිද?
මෙහෙමයි ඔය කියන්නේ. අපි මෙන්න මේ කපාගත්ත මේ ශාක කොටස දෙකට මැද්දෙන් පලනවා. හරිද? දෙකට මැද්දෙන් පලලා ඊට පස්සේ අර මඤ්ඤොක්ක බොඩය මේක ඇතුළට තියාගන්න. තියාගෙන ඔය විදිහට පෙති කරනවා. ඔය විදිහට පෙති කරනවා. හරිද? ඒ විදිහට කරලා තමයි බලාගන්න. නැතුව බලන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔය විදිහට ඕනනම් කරන්නත් පුළුවන්. හරි. ඕකට මඤ්ඤොක්කා ශාකයේ බොඩය ගන්න නැතුව ඕන රිජ් ෆෝම් කෑල්ලක් ගන්නත් පුළුවන්. හරි. බලන්නකෝ. මේ සඳහා පොලිස්ටයිරීන් කැබැල්ලක් වුවද මඤ්ඤොක්කා බොඩය වෙනුවට යොදාගත හැක. කියන්නේ පොලිස්ටයිරීන් කියලා කියන්නේ ඍජු ෆෝම්. ඒ වගේ කොටසක් ඕනනම් ගන්නත් පුළුවන්. පසුව අලුත් බ්ලේඩ් තලයක් ගෙන ඡේද වෙන් කරගන්න. ලබා ගන්නා ලද ඡේද ආලෝක අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරෙහි ඇති අග්‍රස්ත විභාජක පටකවල ස්වභාවය නිරීක්ෂණය කළ හැක. ඔය රූප සටහන් වල දීලා තියෙන්නේ ඡේද වෙන් කරගන්න එක මඤ්ඤොක්කා බොඩේ අර මැද්දේ කෑල්ලට තියාගන්න එක ඊට පස්සේ අන්වීක්ෂයෙන් පේන විදිහ දීලා තියෙනවා. එතකොට ඔන්න ඔය ටික පොඩි සරල පරීක්ෂණයක් තියෙන්නේ කරන්නයි තියෙන්නේ. හරි. දැන් එහෙනම් අපි ඔන්න ශාක පටකවලට අදාළ විභාජක පටක කියන කොටස කතා කරා. දැන් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ස්ථිර පටක. මේ වගේ මහා ලොකු දෙයක් නෑ. පොඩි කරුණු ටිකක් තියෙන්නේ කතා කරගෙන යන්නයි තියෙන්නේ. හරි. දැන් එහෙනම් ස්ථිර පටක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අද දවසේ මම මෙතනින් වැඩේ නවත්තන්නම්. එහෙනම් ඔයාලා මේ දේවල් හරියට කරගන්න. මේවා මහා ලොකු ගොඩාක් දේවල් නෑ. ගොඩාක් මම පැහැදිලි කිරීම කරන්න යන්නෙත් නෑ. මොකද මේවා පොඩි දේවල් තියෙන්නේ. හරි. එහෙනම් අපි මෙතනින් වැඩේ නවත්තමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමු.